මේ පින්වත් හැමදෙනාම අද දවසේදී බොහෝම වටිනා පින්කමක් සිද්ධ කරගන්න සූදානම් වෙන අවස්ථාව. මේ අවස්ථාව ඔබගේ ජීවිතයට ගොඩාක් වටිනා අවස්ථාවක් වේ කියලා මම හිතනවා. විශේෂයෙන්ම මට යමක් මතක් කරගන්න තියෙන්නේ අපි හැම කෙනෙක්ම සසර උපදින හැම ජීවිතයකම මේ පොදු වටපිටාව වටතම ගන්න ලැබෙනවා. මේ සසර දුක්සහගතයි නොවිය යුතුයි. නමුත් හැමදාම අපි හැමෝටම මේ පොදු මනුස්ස ජීවිත මට්ටමක් මේ පොදු මට්ටමක් ලැබෙනවා කියලා ධර්මතාවයක් නැහැ. බුද්ධෝත්පාද කාලයක් වෙලා මිනිස්සෙක් වෙච්ච සුගතියක ධර්මයක් තියෙන වටපිටාවකට මේ තරම් හිත රිදෙන හිතට කැරෙන දුක් දුන්නස ඇති වෙන සිද්ධාන්තයන් අපිට හමු වෙනවා නම් ධර්මයක් නැති සත්පුරුෂ භූමියක් නැති මනසාර භාවයක් නැති වටපිටාවක් වල උපත්යක් ලැබුවොත් ජීවිතයේ කිපඳු වේද කියන එක තමයි සිහිපත් කරගන්න කියන එකට මතක් කරනවා. ඒ වගේම සසරදී අපි ගොඩාක් දුක් විඳලා තියෙන බුදුරජාණන් වහන්සේක මතක් කරලා තියෙනවා. ඒ භවයෙන් වැහිලා හින්දා අපිට පේන්නේ. ඒ වගේම අපි සසර ඇවිදින්න තියෙන හේතුව සසරේ ඉපදෙන්න තියෙන හේතුව තාම නැති කරලා නැහැ. එතකොට සසර උපන්නොත් මොන තැනක මොන විදිහේ දුක් විඳ හේතු සම්පත් ඇතුළද හේතු විපස්සට අපි ඉන්නේ කියන කාරණා සිහිපත් කළා. අතීතයේ කෙනෙන්නේ අනාගතයේ කෙනෙන්නේ ඒ දෙකත් පිටතින් ගන්න. අපි හැම කෙනෙකුගේම වර්තමාන ජීවිතය මොකක්ද? අපිට හැමදාම අපි හැමෝම කැමතියි අපේ ජීවිතයේ සුවසම්නස් බහුල සැපසතුට ඇතිවට පිටාරුත්‍යාගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒකාන්තේ මවට පුතා අහිමි වෙන දවසක් එනවා. පුතාට මව අහිමි වෙන දවසක් එනවා. පියාට පුතා අහිමි වෙන දවසක් එනවා. පුතාට පියා අහිමි වෙන දවසක් එනවා. සහෝදරයට සහෝදරිය අහිමි වෙන දවසක් එනවා. සහෝදරයට සහෝදරිය අහිමි වෙන දවසක් එනවා. එතකොට අපි මොනතරම් එකට එකතු වෙලා මොනතරම් සතුටින් හිටියත් අපි හැම කෙනෙක්ම කොහොමද ගැලවිලා වෙන වෙලා යන්න පුළුවන් වටපිටාවක තියෙනවා. එතකොට ඒ නිසා අපිට ජීවිතයේ කිසිම දෙයක කිසිම වටපිටාවක අපි කොච්චර සතුට වෙන්නද ස්ථිර වටපිටාවක නෙවෙයි අපි. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතය මේ ජීවිතේ පුරාවටම සුවසම්නස් බහුලම දුක තක නැතිම ජීවිතයක් වුණා. අනිත්‍යය කියන ධර්මතාවයේ විසින්ම අපිට දුක කියනවා දෙයක් වෙනවා. ඇයි මේ අවුරුදු 50කින් 60කින් පස්සේ මේ හැම දෙයක්ම අපිට අහිමි වෙනවා කියන එක අපිට තාමුනේ නැති වුණාට අත්දැකීමෙන් අපිට තියෙනවා අපි එක්කම එකට ඉපදිලා එකට ජීවත් වෙලා අපි වගේම ආත්ම භාවය පවත්වලා නමුත් මේ පරිලෝකීය අපේ ඥාතික ඒසින්ගේ අත්දැකීම් අපිට තියෙනවා නේද? ඒ නිසා මේක මුලින්ම මතක් කරන්නේ මේ බඳු සාධක සසරෙන් ඈතර වෙන්න පුළුවන් වටිනා අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. මේකෙන් අපි ගොඩාක් බුද්ධිමත් වෙන්නට ඕනේ, ප්‍රයෝජන ගන්නට ඕනේ. ඉතින් මම මෙතනදී තව පොඩි කාරණාවක් මතක් කරනවා. මේ මුතුන් ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕනේ. ගොඩාක් නොනැත්තේ වෙන්නට ඕනේ. ගත වෙන ජීවිතයක දුකෙන් මිදෙන්න බැරි කෙනෙකුට මරණයෙන් පස්සේ දුකෙන් මිදීමක් වෙන හේතුකින්වත් හිතන්න එපා. එයාට මේ දැන් ජීවිතයේ තියෙන ප්‍රශ්නේ ලියගන්න බැරි කෙනා එයා කොහොමද පස්සේ එකක් ලියගන්නේ? මෙච්චර මිනිස්සෙක් වල ධර්මයක් ලැබිලා තියෙන මේ ජීවිතය තුල එයාට දුක් දුන්නස් ටික ගෙවා ගන්න නුවණක් ගෙවා ගන්න තැනකට එන්න බැරි කෙනෙක්
මරණයෙන් පස්සේ දුකෙන් මිදෙයි කියන කාරණාවකට පත් වෙන්න බෑ. මේ ඉතින් මෙතෙන්දී මම මතක් කළේ එතනදී බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයෙන් දුක නිදහස් වෙන ක්‍රමවේදය. මම ඔයගලන්ට ගොඩාක් වටිනා දෙයක් අද කියලා දෙන්නවා. ඒ කියන්නේ අපිට ඍජු දැක්මක් දෙන්න ඕනේ. නිවන් දකින්න ඕන හැමදාම හොයනවා. අරකට කරනවා, මේකත් කරනවා, අරකටත් අහනවා. කිසිම දවසක අපිට ඍජු ප්‍රතිපත්තියක් නැහැ, ඍජු තැනක පිළිట్లా ඉන්න කමක් නැහැ, ඍජු දැක්මක් නැහැ. හැමදාම අපිට නිවන් මඟ හොයන්න වෙලා මිසක නිවන් මඟ යන්න වෙලා නැහැ අපි කවුරුත්. ඒකට ඒ නිවන් මඟ හොයන එකට නිවන් මඟ යන එකට අපි තුල දැක්මක් ඇති කරගන්නවා. ඒ දැක්ම විශේෂයෙන්ම අපි ඇති කරගන්නට ඕනේ අපේ ජීවිතයෙන් අපි පලා ගිහලා නෙමෙයි. ඒකෙදි මම මතක් කළේ ඔයගලන්ට කවුරු හරි කිව්වොත් මම හරි කිව්වොත් ඔයගලන්ට කෙටි මාර්ගයක් තියෙන නිවන් දකින්න. මෙන්න මේ ටික අහලා මෙන්න මේ ධ්‍යානෙට සමවදින්න කිව්වම සමහර විට ඔයගලන්ට මේ කිසිම අරමුණක් නැති ශුන්‍යතාවයකට සම්බන්ධව ආලෝකයක් පහළ වෙන අධ්‍යක්ෂණයක් වෙනවා වෙන්න පුළුවන් කියනවා. ඊට පස්සේ මෙන්න මේක නිවනයි කියලා කිව්වොත් ඔයගොල්ලෝ පැවටෙන්න පවුකුළු දකින්න ඊට පස්සේ ඒ වගේ තැනකින් මෙදිලා ඔයගොල්ලෝ එදිනදා ජීවිතේට එනකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ දෙහිලද කියලා බලන්න. ඒ වගේ මොහොතකට හිත සමාධි වුණා කියලා දෙමව්පියන්ගේ සහෝදරු නෑදෑ දුව දරුවෝ ගෙවල් දොරවල් ප්‍රශ්න ගැටලු වලින් තියෙන පීඩාකාරී බව දුක ගෙවිලාද? ඒ දුකෙන් මිදෙන නුවණක් හෝ තියෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දුකෙන් පලා ගිහිල්ලා ඇති කරගන්න විමුක්තියක් නෙවෙයි. දුක කියන ලෝකයේතම මූණ දීලා ඒ දුක පිළිසිඳ දැකීම තුළින් ඇති වෙන අවබෝධය. දුක කියන්නේ කෙටියෙන් කියතොත් දුක කියන එක බොරුවක් කළා. දුකෙන් අයින් වෙන සිද්ධියක්. දුක කියන්නේ ගන්නෙ නැති වෙන විදියට. බාහිර දාන ලෝකේ දුක්ඛ. බාහිර ගැනීම දුක. දුක නොගන්න විදිය අවබෝධයක් ඇති කර මම මොකටද බොරුවට මේ වගේ දුකක් විඳින්නේ කියලා දුක ගැන අවබෝධයක් ඇති කරගෙන දුක ඇති වෙන විදිහට තමන්ගේ ජීවිතය හදා නොගෙන දුක් නොවිඳින සිද්ධාන්තය. දුක කියලා එකක් තියෙනවා. ඒක ඇත්තයි. ඒ දුකෙන් බේරලා යන්න හදන ගමනක් නෙමෙයි. දුක කියලා එකක් දැන් අපි ලෝකේ ගොඩාක් දෙනෙකුට කරන්නේ ඔබ ඉන්නවා. මගේ අම්මා තාත්තා සහෝදරයෝ ඉන්නවා. ඒ අය දුකටපත් වෙනවා. මේ මම ජාති ජරා මරණ දුකටපත් වෙනවා. ඒ මම දුකෙන් මිදෙන්නේ කොහොමද කියන දෙකෙන් තමයි උත්සාහය. එතකොට නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුක තියෙන දුකෙන් මිදෙන්න එක නෙමෙයි. එතකොට දුක කියලා එකක් තියෙනවා. ඒකෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා. මිදෙන්නේ කියනවා. මේ දුක කියන එක උපදින්න නැති වෙන විදිහට කටයුතු කරගන්නේ කොහොමද මම? දුක කියන එකක් තියෙන එකෙන් තමන් වෙනවා නෙමෙයි. දුක කියන මට්ටම උපදවා ගන්න නැතුව ජාති නිරෝධ. දුකේ නොයිපදීමක් කරන්නේ කොහොමද? දුකේ නොයිපදීම සහ තියෙන දුක කිවත් වීම කියන එක ධර්මතාව දෙක. මොකද තේරුම් ගන්න යම් දුකක් තියෙනවා නම් අද ඔක්කොම ලාභ කරන්නේ මොකද්ද? මම ඉන්නවා මට ලෙඩ දෙන මහලුව මරලා දුක තියෙනවා මගේ අම්මා තාත්තලා මැරෙනවා ඊවල දුරවන් රන්ටි මුටමනේ පැතුනහම දුක් විඳින්න වෙනවා මේ සාවිතාල දුකක් තියෙනවා කොහොමද මොන දුකේ ඉන්නවත් වෙන්න පුළුවන් අන්න ඒ වගේ කෙනා මේ වගේ සමාජයකටපත් වුණා මට දුකින් ඉවත් වෙන්න පුළුවන් මේ වගේ හිතට හසු මේ අරමුණු හසු නොවන තැනකට ගියම දුකින් ඉවත් වෙන්න පුළුවන් ඒකවල මෙතන සම්පූර්ණම මෝහය යටපත්වල දුක කියලා එකක් තියෙනවා ඒ දුක කියන්නේ අහුවෙන්නේ නැති දැනකට තමයි ඔය වගේ ධ්‍යාන තියෙනවා ඒ දේවා ධ්‍යාන වලට කවදාවත් කියන්නේ ලෝකෝත්තර ධ්‍යාන කියලා. ඒකට කියන්නේ ලෞකික ධ්‍යාන කියලා. දැන් රූප අරූප බ්‍රහ්ම ලෝකවල කට්ටි උපදින්නම ওই විදිහට. මේ ලෝකේ තියෙනවා ලෝකෙන් පමණයි. අපි කියමු මේ දේවල් වලින් කරදර හින්දා දුක එන හින්දා ඒවා තැරලා කැලේකට ගිහිල්ලා ඒවා මුකුත් අරමුණු කරන්නේ නැතුව දරුවෝ ගැන ගෙවල් දොරවල් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව
කාසින මණ්ඩලයක් හරි හදාගෙන ඒකම ආවර්ජන කරනවා. උපාය කර තමයි කාසින මණ්ඩලය ගත්තේ. නැත්නම් ආලෝක සංඥාව ගත්තේ. පටවි කාසිනේ ගත්තේ. මොකද? ඒක මෙනෙහි කරන්න බැරුණොත් ගෙවල් දොරවල් දරුවෝ ගැන හිතෙනවා. ඉන්නවා දරුවෝ ගෙවල් දොරවල් ගැන හිතෙනවා. එළින් ගැටින් ඇති වෙලා ඒවම ඇත්තට ඉන්න දෙනවා. ඉතින් ඒවෙන් පලා යනවා. ඒව කියනවා. ඒවෙන් දුක් විඳින්න බැරි හින්දා ඒ දුකෙන් මිදෙන්න, ඒ දුකෙන් නිදහස් වෙන්න තම උපායක් කරනවා. මොකද්ද? කාසින වංග අපි කියමු සමතකම තහන විතරක් ආවර්ජන කරනවා. දුක තියෙන පැත්තට තමන් හිත යොමු කරන්න බෑ. මෙහෙම කළාම තමන් තුළ චිත්ත සමතයක් ඇති වෙනවා. දැන් සමාධියේ බලේ දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් තියෙන පැත්තට හිත යන්නේම නැහැ. ඒ පැත්ත දැනෙන්නේ නැහැ. ඒතකොට මේ සමාධියේ බලෙන් තමන් කලුරිය කළොත් ඒකතු ලෝකෙක උපදිනවා. නමුත් මෝහය යටපත් වෙලා දුක කියන එකක් තියෙනවා. ඒ දුකෙන් තමන් මේ පැනලා ගිහිල්ලා තියෙනවා. අර සමාධිය ඉවර වෙච්ච දවසට, ගෙවිච්ච දවසට ආපහු මේ තියනවා කියන නිමිති ටික ආයෙත් පහළ වෙනවා. ආයෙත් ප්‍රකට වෙනවා. හරියට හිමකින් මීදුමකින් යමක් වෙහෙලා තිබුණාම ඒ හිම හෝ මීදුම අයින් වුණාම ආයෙත් ඒ වස්තු පේනවා වගේ. ආයෙත් මේ වස්තු පේන්න ගන්නවා. ඉතින් මම මේක මතක් කළේ ඒකයි. ඔබ ගත වෙන ජීවිතය තුළ දුක් විඳින්න මේ දේවල් ඇත්තම වෙලා ඉඳගෙන නමුත් తాවකාලික එක මොහොතකට හෝ සමාධියක් ඇති වුණා කියලා ඔබ ආර්ය ඥානපත් වෙනවා කියලා හිතන්න එපා. එහෙම නැතිනම් මේ දේවල් ඔක්කොම ඇත්ත වෙලා තියෙද්දී ඔබට යම් චිත්ත ඒකාග්‍රතාවය බොහෝ කාලයකට ඇති වුණා නැත්නම් එහෙම වාසය කරන්න පුළුවන් වුණා මේ තියෙන්නේ දුකෙන් නිදහස් වීමක් නෙවෙයි දුකෙන් පලා යනවා. නමුත් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඊට වඩා ගොඩාක් වෙනස් එකක්. ඒ කියන්නේ හොඳට මතක තබා මුලින් කියපු වචන ටික වෙනස. දුක තියෙන දුක නැති කරන්න හදන එක හා දුක නෝපදනවා කියන එක අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දුක නැති කරන්න හදන දේ තුලම තියෙනවා ඒ දුකේ අඥානකම. දුක ඇති කරන හේතුව නොදන්නකම. ඒ කියන්නේ මේ මම ඉන්නවා මම ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරනවා මගේ ජීවිතේ දුක් සහිතයි මට නින්දා පහස ගන්න බැනු මහන්න වෙනවා ඒක තැනක මම ඉන්නේ අවුෙන් වැටෙන දෙන්නේ පීඩාවෙන් ඉඳගෙන අලුත් කැදෙන්න කියන්නේ මම දුක් සහිතයි දැන් දුක ඇත්ත මගේ ජීවිතේ දුක ඇත්ත වෙලා මේ මම දුක් සහිත කෙනෙක් ඊට පස්සේ මගේ දෙමව්පිය සහෝදරමේ දුකයි දැන් ඕනේ අපිට මොකද්ද මේ දුකෙන් දුකෙන් නිදහස් වෙන්න. එතකොට අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං දුක අනික දුකෙන් මිදෙන කෙනා අනික. ධර්මයේදී එක්තනාන්තය. එතකොට මේ දුක කියන එකක් තියෙන හින්දා ඒකෙන් ඉවත් වෙන්න උත්සාහවත් වෙනවා. අපි දුක කියන එක නැති කෙනෙක්ව බලන්න මට දුක දැනෙන්නේ නැත්තම් දුක නැහැ. හරියට මේ නගේ කතාව. ඔයගොල්ලෝ දන්නවා නේද කැලේ ඉන්නවා මෝ වගේ අන්නේ චූටි හරි ලස්සනයි ටික් ටික් තියෙන මෝ වගේ පැටවන මේ ඉන්නකේ පැටවනේ ලොකු පැටව පොඩි හරි බය ඒ තතාව අල්ලන්න කවුරු හරි පැනෝ අපස්සෙන් දිව්වොත් මෙහා දුවල ගිහිල්ලා පතුරක් අතට ඔළුව ගහගෙන ඇඟ ඔක්කොම එළියේ දැන් එයාට හිතෙන්නේ පේන්නේ නැහැ දැන් එයාට පේන්නේ නැතිද එයාට හිතෙන්නේ එයා කාටවත් පේන්නේ නැහැ වගේ එතකොට හරියට බල්ලෝ එහෙම අල්ලගෙන කනවා. මොකද එයා ගිහින් ඔළුව කල දෙකක් අතට හරි පතුරක් අතට හරි හංගගත්තාම දැන් එයාට පේන්නේ නැති හින්දා එයා හිතගෙන ඉන්නවා මොකද්ද? අනිත් ඇයට පේන්නේ නැහැ කියලා. නමුත් අනිත් අතට පේනවා නේද? ඒ වගේ අපි මේ දුකෙන් එතර වෙන්න කියලා කියනවා. අපි මොකද කරන්නේ? මේ දුක තියෙනවා මට දුක දැනෙන්නේ නැති දැනකට ගියාම දැන් දුක නෑ තමයි කියලා හිතන්නේ. නේද? අපි ඔළුව හංගගෙන හින්දා මේ පේන්නේ නැති නේද? මේ අපිට දුක නැති හින්දා නෙමෙයි. ඉතින් මෙතනදී මම මතක් කරනකොට ඒ වගේ දුක නැති කරන්න තමන්ට දුක දැන් අහුවෙන්නේ නැති පමණකින් දුක නැති කරලා නෙමෙයි. තමන්ට දැන් පේන්නේ නැති දැනකට ගිහිල්ලා. ඒක ධ්‍යානයකට සමවැදුනොත් හෝ නැත්තම් කිසිම අරමුණක් පිළි වෙන්නේ නැති දැනකට එනකොට ඕගොල්ලන්ට දුක නෑ වගේ කි අර මේ ඉන්න ඔළුව හංගගත්තා වගේ
ඕගොල්ලන්ට දැන් තියෙන දුක තියෙන ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලෝ උපාය කරගත්ත මොහොතකට ඒ දුක අහුවේ නැති තැනකට උඩු ගා ගන්න. ඔළුව ගහගත්ත කියලා ඇඟේලිය වගේ මේ අනිත්‍ය දුකේ තියෙන. දුකට හේතු වෙනවා. ඉතින් පතුරේ මොදුව ගත්ත ගමන් ආපහු දුක තියෙන තැනක. ඒ නිසා එහෙම මේ ඔළුව ගහගත්තා වගේ දුකෙන් අයින් වෙච්ච තැනකින් තමන්ට දුක නොතේරුම් තැනකින් දුක නැහැ කියන්නේ. උදාහරණයක් ගන්න අසඤ්ඤතලයේ වගේ තැනක් ගන්න. අසඤ්ඤතලයේ වගේ කියන දුක දැනෙන එක ගැන කවරකටද දුකක් දැනෙන හිතක් නැහැ. සංඥාවක් නැහැ. ඒකොන්ට කියන නිමින් නළුව ගහගත්තා වගේ දැනගෙන ඉන්නේ. එයාගේ සමාධිය ඒ ධ්‍යානයේ ඒ ආහුස ඉවර වෙච්ච එකම ආයි දුක පහළ වෙනවා. ආයි මේකට එනවා නම් මේ මොහොතක චිත්ත සමාධියකට ඇත්තටම නැහැ. එක මොහොතකට මේ කිසිවක් නොතෙනන මට්ටමකට ආලෝක මට්ටමක ආපු පමණකින් ආර්ය ධ්‍යානයේ හෝ මේ සීල දුක අවසන් වුණා වෙයිද? මෙතෙන්දි මම මේ ටික මතක් කරන්නේ තව කෙනෙක් හදන්න නෙමෙයි ඕගොල්ලෝ ටික හරි හැදෙන්න. උපකාර වෙන්නේ රැවටෙන්න නෙමෙයි ඕනේ. මම එතන මතක් කළා ධ්‍යාන ලබනවට අකමැති නැහැ. ධ්‍යාන ලබනකොට රැවටෙනට අකමැති. මොකද ඇත්තටම ධ්‍යානයක් හෝ විමුක්තියක් ළඟා කරගෙන තියෙන මග හැරෙන නිසා. මාර්ගඵල ලබනවට අකමැති නැහැ. මාර්ගඵල ලබනවට රැවටෙනවට අකමැති. මොකද ඇත්තටම මේ බුද්ධ ධර්මයට යන්න තියෙන මග වෙහෙන නිසා. ඉතින් මෙතනදී මම අද ගොඩක් මතක් කරනවා එක දෙයයි ස්වභාවිකවම මේ දුක කියන එක ඇත්ත නොවෙන්න. ඒ කියන්නේ දුක තියෙනවා දුකෙන් මිදෙන්නේ මේ දුක මම මෙහෙම වෙච්ච මේ මම දුක් විඳිනවා කියන එකෙන් මිදෙන්නේ කොහොමද? කියන තැනට ගත්තාම මේ මම බැඳලා යනන්නේ දුක නූපදින්නේ කොහොමද? අම්මා තාත්තා දුව දරුවෝ කියලා මේ දුක තියෙනවා මේ දුක නැති කරනවා කියලා කිව්වේ කොහොමද? නූපදීනේ අනුත්පාද භවකට කියනවා ජාති නිරෝධෝ ඉපදීම නැති වෙන ජරා මරණ සෝක පරිදු දුක දුමන සුභායත නිරුද්ධ සියලු දුක නිරුද්ධ වෙනවා. සියලු දුකේ නිරෝධයේ කොමකින්ද දුකේ නූපදීනේ වෙන සිද්ධිය. එතකොට මෙන්න මේ සිද්ධිය මම අද දවසේදී ඔයගලන්ට කියලා දහමක් ඇසුරේ පැහැදිලි කරලා දෙනවා. විචාරශීලීව නුවණින් හිතන්න පුළුවන් විදිහට කිසිම වෙලාවක අදහන්න ඕනේ නැහැ. ගොඩාක් ඉතාම වටිනා ගැඹුරු දර්ශන. මම ඒක කියලා දෙනවා. හොඳට අහගන්න ජීවිතේ එක තැනක ස්ථාවර බවකට ගන්න. හැමදාම හොයන්න නෙමෙයි. ඊට පස්සේ හම්බ වෙච්ච දේ කරන්න. අපිට තියෙන කියන තැනක ඒ තරම් ඔගොල්ලෝ මොනක් කියනවා ත්‍රිවිධ දැක්මක් කියන වටපිටාවක් මම ඔයගලන්ට අද කියලා දෙන්න හදන්නේ. මුලින් අර ටික මතක් කළේ රැවටෙන්නේ අපරාධයේ බුද්ධෝත්පාද කාලයේ මානව ජීවිතයේ සාධාරණයේ තියෙන වටපිටාව නැතිදලයි මම අර උපමාවක් කියන්නේ අපි පාරමැද්දේ ගියොත් අපේ වරද නිසා අනිත් වාහනයකට හැප්පිලා අනුතරක් වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්. අපේ වරද නිසා වාහනයකට හැප්පිලා අනුතරක් වෙන්න, මැරෙන්න පුළුවන්කම තියෙන අපිට. හැබැයි අපි ගොඩාක් පරිස්සම් වෙලා අපි වැරදි කරන්නේ. අපි අයිති පැත්තෙන් අපිට පුළුවන්තරම් අයින් වෙලා යනවා. ඒ තව කෙනෙකුගේ වැරද්දෙන් වාහනයක් ඇවිල්ලා එයාගේ වැරද්දෙන් ඇවිල්ලා අපේ ඇඟේ හැපුණා. ඒත් වැරද්ද වෙන්නේ අපිට. අපේ වැරද්දෙන් වුණා එයාගේ වැරද්දෙන් වුණා හැප්පුණොත් වැරෙන්න වෙන්නේ අපිටම මිසක වෙන කාටවත් නෙවෙයි. ඒ වගේ සමහර විට ඕගොල්ලෝ නුවණ භාවිතා නොකරන කම නිසා හරි වැරදි තේරුම් ගන්න උත්සාහවත් නොවන කම නිසා මේ බුද්ධෝත්පාද කාලයක් හැරෙන්න පුළුවන්. ඕගොල්ලෝ ගොඩක් පරීක්ෂාකාරී වැරදි කරන්නේ. නමුත් හොඳට මතක තබා ගන්න. අනිත් අය නිසා හෝ තමයි මට අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේ අනිත් කෙනා අපිට මෙහෙම කියලා දෙනවනේ. ඒ හින්දා අපි මේක කරනවා. අනිත් කෙනාට වරදින්න බෑ කියන වගේ තැනකින්
කියන්න එපා. අනිත් කෙනෙකුට වැරදීමකින් හෝ අපිට වැරදුනොත් අපිට වැරදීමෙන් අපිට වැරදුනා. අපි සතරට යන්නේ. එහෙනම් තව කෙනෙකුගෙන් ගන්නකොට හෝ අපි යමක් නෝන බලනකොට හොඳට මෙහෙ කරන්නේ කියන කාරණාව මතක කරගන්න මම සූත්‍රය ටිකක් විස්තර කරලා දෙන්නම්. බුද්ධ දේශනාව ඇත්තටම ගත්තාම ඇත්තටම ඍජු දර්ශනයක්. ඒ පස්සේ කොහේන්ද මේ ඇවිල්ලා බලන්න කියලා වෙන්නන්න පුළුවන් දර්ශනයක්. ඉතින් මේ දර්ශනය පිටකේ තුල තියෙන එක මතු කරගන්නේ නැති කමයි තියෙන්නේ. ඉතින් මේ ටික තේරුම් ගත්තොත් අපිට මේ නිවන් දකිනවා කියන ප්‍රතිපදාව ඒ තරම් අමාරු නෑ. අපි ඉස්සෙල්ලා එකතු වෙලා සාකච්ඡා සූත්‍රය දේශනාව නෙමෙයි. අපි කතා කළා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බලමු. හැමදාම නිවන් මාර්ග හොයන්න තියෙන එකවත් නතර කරගමු කොහොමද නේද? එතකොට හොඳට අහන්න මම මේ පෙළපොත මාර්ගනාවේ සමහරවිට මේ ටික මට මතකයි. මතකින් ඔයගලන්ට කිව්වොත් ඔයගලන් සමහර දෙයක් පුළුවන්. හාමුදුරුවන්ගේ අදහසක් වෙනවලුන්නේ. හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ නේද? මම පෙළපොත මාර්ගනාවේ පෙළපොතේ තියෙන ටික මගේ අදහසක් නෙමෙයි. අපි එකතු වෙලා කතා කරමු. එකතු වෙලා සාකච්ඡා කරමු මේ ප්‍රශ්නේ ලියා ගන්න. ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. මේ සූත්‍රය මම කතා කරන සූත්‍රය කියන්නේ සංයුක්ත නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම සංයුක්ත නිකායේ ද්විතීය භාගයේ දෙවෙනි කොටසේ නිදාන වර්ගයේ නිදාන වර්ගයේ තියෙන අභිසඤ්ඤ සංයුක්තය කියලා. මේ අභිසඤ්ඤ සංයුක්තයේ තියෙනවා ලෝක සූත්‍රය කියලා එකක්. ලෝක සූත්‍රම් කියලා ලෝක මේ සූත්‍රය නමකට ලෝක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතනාරාම වැඩින්න කරන දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ංගමංච දේශිස්සාමි පංසුනාත සාදුක මනස්කරෝත වාසසාමි. මහණෙනි නුඹලට මොකද බලන්න මහණෙනි නුඹලට ලෝක සමුදය සමුදය කියන්නේ ඇතිවීම කියන එක. මහණෙනි නුඹලට ලෝකයේ ඇතිවීම අත්ංගමංච අත්ංගමයි කියලා කියන්නේ නැතිවීම. අත්ංගමංච දේශිස්සාමි. මහණෙනි නුඹලට ලෝකයේ ඇති වෙන හැටි ලෝකයේ නැති වෙන හැටි හොඳට බලන්න. තියෙන ලෝකෙකින් ඉවත් වීම නෙවෙයි. තියෙන දුකකින් ඉවත් වීම නෙවෙයි. ලෝකයක් ඇති වෙන්නේ කොහොමද? ලෝකයක් ඇති නොවෙන්නේ කොහොමද? දුකක් ඇති වෙන්නේ කොහොමද? දුකක් ඇති නොවෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නයක් තියෙනවා. මහණෙනි නුඹලට ලෝකයේ ඇති වෙන හැටි හා ලෝකය නැති වෙන හැටි දේශනා කරනවා. එතන හොඳට බලන්න තියෙන ලෝකයෙන් ඉවත් වීම සහ ලෝකයෙන් නැති වෙන හැටි. මේකෙදී ඒක නෙවෙයි කරලා තමයි ලෝකයේ ඇතිවීම හා නැතිවීම. අපි දැනට අපේ මට්ටමට ගන්න අපි ලෝකයේ කියලා කියන්නේ මොකද? ස්වභාවික වෙන්න. සැබෑවටම මේ කය ඔබට මේ මම කියලා පෙනෙනවා නේද? මට ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන අත්පය තියෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින්න පුළුවන්. උගඩට යනවා කනවා එනවා මට දරුවෝ ඉන්නවා ගෙවල් තියෙනවා අම්මලා පිටලා ඉන්නවා ගෙදර කාර්යයක් තියෙනවා මගේ ගෙදර එහෙමයි මේ මට්ටමට පෙනෙන්නේ දැන් මේ ජීවිත සිද්ධිය නේද? ඔබ මේ ලෝකෙ කියන්නේ මනෝමය විතර්කයක්ද මේව සිද්ධාන්තයක්. සිද්ධිය. ඒ වගේම සත්‍ය පුතුලේ ඉන්නවා වටිනා කියන දේවල් තියෙනවා මේ මිනිස්සු ඉන්නවා ඕස්ට්‍රේලියාව අමරිකාව ලංකාව මේ වගේ රටවල් තියෙනවා ලෝකෙ තියෙනවා මේ විදිහට දැනෙන මේ මහසාල ප්‍රතිකරණ නේද? එහෙම නේද? ලෝකෙ නේද අපි ලෝකෙ කියන්නේ එහෙමද? ඔබ සංකල්පයක් හෝ ලෝකෙ කියලා කිතුවිල්ලක් හොද කියන්නේ. මේක තමයි ඇත්තටම මේ අපි ඔබත් මා ජීවත් වෙන සිද්ධියටයි ලෝකෙ කියන්නේ. ඈ දුව දරුවෝ ඉන්නවා ගෙවල් දොර නාටේටයි සින්නැද්දි තමෝන තියෙනවා ඒ දේවලුත් ඒ අයත් ඉන්නවා කියන තැනක තියෙන ලෝකෙ ගැනමයි මේ කියන්නේ.
එතකොට මේ ලෝකය හැබැයි අපි හිතනවට වඩා හරිම දක්ෂ විදියට බුදුදහමෙන් මේක කියනවා. ඒකයි මේ ලෝකයේ ඇතිවීම සහ නැතිවීම කියලා මෙතන තාපත්තකින් චතුරාර්ය සත්‍ය තව නම. ලෝකය කියලා කිව්වේ දුක්ඛ සත්‍ය තව නම. කස්මින් ලෝකෝ පටිච්චිතෝ දුක්ඛ ලෝකෝ පටිච්චිතෝ ලෝකේ කොහෙද පිටලා තියෙන්නේ? දුක්ඛපත්. ඇයි අපේ ලෝකේ ඔබේ ලෝකේ හැම වෙලාවෙම ජාති ජරා මරණයන්ගේ පිළිලා ප්‍රිය විප්‍රයෝග දුක්ඛයෙන් යුක්තයි අපේ සංපයෝගයෙන් යුක්තයි හිතන බලාපොරොත්තු වෙන කැමැති නැතිවීමෙන් යුක්තයි ඥාති වේසන භෝග වේසන ඥාති නැතිවීම නිසා භෝග නැතිවීම නිසා ඇති වෙන්න පුළුවන් නින්දා අපහාස මේ වගේ නොයේ විදිහේ දුක් දුන්නස් කම්කටොළු බලාපොරොත්තු කියන මේ සිද්ධාන්ත රහස්‍යයෙන් පිරලා තියෙන ඔබේ ලෝකේ. ඒ හින්දා ওই ලෝකයේ තුල නිවිච්ච බවක් නැහැ. හැම වෙලාවෙම මේ ලෝකයේ අය ඉන්නේ යමක අවශ්‍යතාවයකින්. හැම වෙලාවෙම නිවීම හොයන්නේ ඉන්නේ. හැම වෙලාවෙම සතුටින් ඉන්නේ. එක දිගට නිකල වේද පුළුවන් වේද? බෑ. අමාරු. ඒ ඉරියව්ව අමාරු වෙනකොට ඒකෙන් විදිහට හිට ගන්නවා. ඊට පස්සේ හිට ගන්නවා. එවිට ඉරියව්වෙන් ඉරියව්ව පවා මාරු කර දුක වෙන්න නොදී දුකට පිළියම් කර තමයි මේ ජීවිත අපි පවත්වන්නේ. එතකොට අපිට ඒක තේරෙන්නේ නැහැ. ඔක පේනවා යම් කිසි කෙනෙකුට අතපය හතරම ඔක්කොල වෙලා එක දිගට ඉඳගිය ජීවිතේ කොච්චර දුකේ කියලා තේරෙන්නේ දැකලා ඉතින් කවුරු හරි කරලා නරනකොට එක පැත්තක් නෝ රාත් වෙනවා ඇඟේ ඉන්න බෑ කියලා කෑ ගන්නකොට කල්පවල කරලා දැන් මේ ඔබට මට කය හයිය තියෙන මේ දුක වහගෙන යට කරගෙන ඉරියව්වෙන් අපි හදාගන්න ඉන්නේ. මේකටයි මේ ලෝකෙ කියන්නේ. ඔය ලෝකෙටම තමයි බුදුරජාණන් දුක කියලා කිව්වේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඇති වෙන හැටි පෙන්නනවා. අපි මෙන්න මේ ටික දැන් පරිශ්‍රණයක් තව ඉස්සරහට මම මේක පරිශ්‍රණයක්. කප්පමුච්ච බික්කවේ ලෝක සමුදය. මහන්නේ ලෝකේ ඇතිවීම මොකක්ද? ලෝකේ ඇතිවීම නැතිව දේශනා කරන්න කිව්වා. උත්තර දේශනා කළා. දැන් අහන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් මහණෙනි කතමොච්ච වික්කවේ ලෝක සමුදය මහණෙනි ලෝකයාගේ ඇතිවීම මොකක්ද මේ අඬන වැළපෙන ඔබෙත් මගේ ලෝකය කියන්නේ ඒ ලෝකය ඔබට මට ඇති වුණේ කොහොමද අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං තින සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ අයං උච්චිත වික්‍රේ ලෝකස්ස සම්පේ ඔමේකා ජීවිතේ අර්ථය දෙන්න ඇහත් රූපයක් එක්ක එකට එකතු වෙච්ච එක උදව් වුණා චක්කු විඥානේ රූප දැනගෙන සිත පහළ වෙන. ඒ තුන්දෙනාගේ එකතුවට කියන චක්කු සම්පස්සේ කියලා. ස්පර්ශය නිසා ආරමුණක් විඳින්න හඳුනන්න පුළුවන් බව පහ ලැබුණා. ඒ විඳින්න හඳුනන දෙයට තණ්හාව එකතු කළාම උපාදානය එකතු වුණාම භවය හැදෙනවා. ඒ භවය නිසා ඉපදීම වෙනවා. ඉපදීම උනහම ජාති ජරා මරණ. ඉපදීම කියලා කියන්නේ තමන්ගේ ඉපදීම. ලෝකෙ ඉපදීම. අපි දැන් ඒක විස්තර කරන්න ඕනේ. එතකොට ලෝකෙ හැදෙන හැටි පින්නේ ඔය ටික. ඊට පස්සේ සෝතංච පටිච්ච සද්දේච ගානංච පරමවාක්‍ය කියලා කියන සූත්‍රයෙන් තමයි ගානංච පටිච්ච ගන්ධේච ජීවහම් පටිච්ච රසේච කායම් පටිච්ච පොට්ටබ්බේච මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති ලෝක විඥාන සින්න සංගති පස්ස පස්ස පච්ච වේදනා වේදනා
පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති. ආයතන 6 ආරම්භයම ස්පර්ශය නිසා වේදනාවන් ඇති වෙනකොට ඒ වාරය තණ්හා උපාදාන ඇති වුණාම භවය ඇති වෙලා ජාති ඇති වෙනවා. මෙන්න මෙහෙමයි ලෝකේ ඇති වුණේ කියලා පෙන්නනවා. හොඳට අහගෙන මේ පරිශ්‍රණයකට අරගෙන යන්නේ. ඊට පස්සේ ආයතන 6ටම ආධ්‍යාත්මික ආයතන 6ට ආයතන 6 කියනකොට ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, සිතට ධර්මාරම්මන ගැටුණු නිසා ඊට අනුරූප විඥානයේ හැම ආයතනයකම පහළ වෙනකොට චක්කු සම්පත, සෝත සම්පත, ගාන සම්පත කියන ස්පර්ශ ධර්මයන් උපදිනකොට චක්කු සම්පත, ජා සෝත සම්පත, ජා ගාන සම්පත, ජා ජීව සම්පත කියලා වේදනා එනකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා කියන තණ්හාව ඇති වෙනකොට පෙනෙන රූපය කෙරෙහි ඇහෙන ශබ්දයේ කෙරෙහි දැනෙන ගන්ධයේ කෙරෙහි උපාදාන කියලා කියන්නේ. බලවත් චන්දරාගයේ ඇති වෙනකොට බලවත් කැමැත්ත ඇති වෙනකොට කාම උපාදානේ, සත්‍ය පුද්ගලික හිතනකොට ditthi උපාදානේ, ආත්මයක් පෙනෙන්නේ තව කෙනෙකුගේ සත්‍ය ඇහෙන්නේ කියලා හිතනකොට අත්වාද උපාදානේ, මේ ditthi උපාදානේ, සත්‍යයේ කියලා හිතනකොට අත්වාද උපාදානේ කියන මේ උපාදාන ගති ටික නිසා ඔන්න භවයේ ලෝකේ හැදෙන හැටි කියලා පෙන්වනවා. ඊට පස්සේ කතමෝච වික්‍රේ ලෝකස අත්තංගම. හොඳට බලන්න මෙන්න මෙතන වටින්නේ අපිට. ඒ ලෝකේ අත්තංගම නැති කිරීම මොකක්ද? ලෝකේ නැති වෙන්නේ නැති කරන හැටි කොහොමද? කියලා පෙන්වනවා. ඊට පස්සේ මෙතෙන්දි පෙන්වනවා චක් ඉස්සල වගේ චක්කුම් පරිච්ඡ රූපේච උපදිත චක්කු විඥාන චක්කු විඥාන පුදන් කියන සංගති පස්සෝ තුන්දරකට ස්පර්ශය පස්සපච්චය වේදනා ස්පර්ශ වික්ෂ ආරම්භ විඳිනවා වේදනා පච්චය තණ්හා ඒ වේදනාව නිසා ලෝකෙට තණ්හාව වෙනවා තණ්හාව ඇති වෙලා තියෙනවා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධා ඒ තුන් ආකාර තණ්හාවගේ ඒ තණ්හාවගේ වේදනා පච්චය තණ්හා ඒ තණ්හාව ශේෂයක්වත් ඉතුරු නොකොට නැති කිරීමේ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ තණ්හාවගේ නැති කිරීම උපාදානෙ නැති වෙනවා ඊට පස්සේ උපාදාන නිරෝධ භව නිරෝධ උපාදාන නැති වීම භවය නැති වෙනවා භව නිරෝධ ජාති නිරෝධ භවය නැති වීම ඉපදීම නැති වෙනවා ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුභායස නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස නෑ ඒ මේ තස්ස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති අයං වික්ඛවේ ලෝකස නිරෝධ මහා නිමිති සියලු දුකේ නිරෝධය වෙන මේකට කියන ලෝක නිරෝධය කියලා දැන් අපිට මොනින් බැලුවොත් මුදලට මේ සූත්‍රය දිහා සිහිය ඇතුව නුවණ ඇතුව පරිශ්‍රමයක් කළොත් අපිට ඔබට තේරෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් හැම තැනකදීම ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියන මේ ආයතන ටිකට බාහිර ආරම්භ ගැටලා විඥානයේ ඉපදෙන ස්පර්ශ නිසා වේදනාව ඇති වෙද්දී එතනින් ලෝකේ පනවලා තිබුණේ නැහැ චක්කුම් පරිච්ඡ රූපේ කියන ලෝකේ පනවලා තිබුණේ නැහැ සෝතම් පරිච්ඡ සද්දේ උපදී සෝත විඥාන තින සංගති පස්සපච්ච වේදනා කියලා ලෝකෙ විඳින්න බව ලෝකෙ එතනින් පනවලා තිබුණේ නැහැ මොකද ඒකට අපිට හම්බ වෙනවා ඒ වේදනාව ආරම්භය තණ්හාව නිසා උපාදාන නිසා භවය නිසා ජාති ඉපදීම තමන්ගේ ඉපදීම වස්තුන්ගේ ඉපදීම කියන පුද්ගලික විතරක් නෙමෙයි ජාති දුක්ඛ ජරා දුක්ඛ කියනකොට ඉපදීම කියන තැනදී මතක අර්ථ පරිශන සූත්‍රයෙන් නැති බුදුරජාණන් දේශනා කරන්නේ මහණෙනි මම බෝධිසත්ව කාලේ මට හිතුණා ජරා මරණයටපත් වෙන්නේ කොහොමදගෙන මම ජරා මරණයටපත් වෙන දෙයක්ම හොයනවා නම් ඒක මට සුදුසු නෑ
මම මහලු බවට මරණයට පත් වෙන්නේ. එහෙම ඉඳගෙන මොනවද මම හොයන්නේ ජරා මරණ. මොනවද ජරා මරණ කියලා හිතනවා. බිරින්දල දරුවෝ ස්වාම පුරුෂයෝ ඥාතින් හිතේකින් රන් රිදි මුතු මැණි එළුව කුකුල හෝරෝ මාලිකා මේ වගේ දේවල් මොකද ජරා මරණ ධර්ම. ජරා මරණ ධර්මයේ එනිකාරයක් කියන්නේ ජරා මරණ ධර්මයේ හොයන එක. ජාත් ජරා මරණ දෙහිකාරයක් කියන්නේ ජාත් ජරා මරණ ධර්ම හොයන එක සුදුසු නැහැ. අනේ සූත්‍රයේ තියෙනවා. ජරා මරණ ධර්ම කියන්නේ ජාත් ජරා මරණ ධර්ම කියන්නේ මේ සමාජ විතරක් නෙමෙයි. මේ දේවල් වල ජරා මරණ දුක ගෙනත් දෙන්න පුළුවන් සිද්ධාන්ත කියන්නේ. නේද? එතකොට භවපච්චය ජාති කියලා කියන්නේ මේ ලෝකේ ඉපදීම. ඒ උපන්නේ ලෝකේ. භවයෙන්ද ජාති කියලා කියන්නේ ඒ ලෝකේ ඉපදීම. ලෝකේ හටගත්තා. ලෝකේ හටගත්ත නිසා ජරා මරණ ශෝක පරිදේවයෙන් යුක්තයි. ඊට පස්සේ හොඳට බලන්න වෙනද වගේම වෙනද විදියටම ඇහැට රූප ගැටෙන චක්කු විඥානය උපන්නා. තුන්දෙනාගේ එකතු ස්පර්ශ විචාරවල විදිනවා. වේදනාව නිසා තණ්හාව ඇතිවෙනවා. ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළ. උපාදානය නැති වෙනවා. උපාදානය නැති වුණාම භවය නැති වෙනවා. භවය නැති වුණාම ජාති නැහැ. ජාති නැති වුණාම ජරා මරණ දුක නැති ලෝක නිරෝධය කියනවා. හොඳට බලන්න තණ්හාව ඇති වෙලා ලෝකේ හදාගන්න පැත්තට තණ්හාව නැතුව ලෝක නිරෝධ වෙන පැත්තට මුල් වුණ ආයතන ටික. නමුත් ආයතන ටිකේ දැනුවේ නැහැ මේ ඇහැ රූප චක්කු විඥානය කියන ටිකේ ලෝකේ මනෝල තිබුණාද? නෑ. එහෙනම් අපි පෙර ජීවිතයක ඉඳලා මේ දුක් ලෝකේ අරගෙන ආපු බව තිබිලා තියෙනවද කියන්නේ? දැන් අපිට ගුණාත්මලාවට මේක හිතේ නැත්තම් අපි මේ උපන්න හින්දානේ දුක කියලා මෙහෙම දුක්ඛහගත උපන්න අපි දැන් දුක් විඳින්න විතරයි කියන තැනකින් අපි හිතන්නේ නේද? නමුත් අපි දුක්ඛහගත උපන්න බව මේ ආයතන ටිකේ මුලින් තිබිලා තියෙනවා. මොකද මම කිව්වේ ඒකයි මේක මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. මේ සූත්‍රය අපි හොඳට ගවේෂණය කරමු, පරිශීලනය කරමු. පෙර ජීවිතයක ඉඳලා මමවත් මගේ අම්මා තාත්තලාව දුව දරුවෝ තාරු බවක් මේක වෙන්නන්නේ නැහැ. දැන් ලෝකෙ කිව්වේ මම මේ ශරීරේ මම හැටියට පෙනෙන කෙනෙක් නේද? මේ මගේ අම්මා තාත්තා දුව දරුවෝ කියලා පෙනෙන එක නම් තිබුණේ ඔය ඔබට පෙනෙන ලෝකය මේ මම මේ මගේ දරුවෝ නැත්තම් මම බණ කියනවා. දැන් ලෝකෙට දැක්ක මේ මම බණ කියනවා මේ අනිදාකට බනනවා. කියන මේ සිද්ධිය උප්පත්ති වශයෙන් ගෙනාවේ නැහැ කියන්නේ. පෙර ජීවිතයේ ඉඳලා මමවත් බණහන් ඕගොල්ලෝ තාවේ නැහැ කියන්නේ. තියෙන හොඳ කදින නිදර්ශනක් සාක්ෂියක් මොකද්ද? ඇහැ රූප චක්කු විඥාන කියන ටික මත ලෝකේ පෙන්නලා තිබුණේ නැහැ. එහෙම ලෝකයේ එතනින් ලෝකයේ පෙන්නලා තිබුණා නම් තණ්හාව නැති කිරීමෙන් ලෝක නිරෝධයක් පනවන්න බෑ. නේද? තේරුණා? තියෙනවා ඇහැ රූප චක්කු විඥාන ඔන්න තියෙනවා. ඒකට තණ්හා උපාදානය ඇති වුණාම ලෝකේ ඇති වෙනවා. ඊට පස්සේ දැන් ඇහැ රූප චක්කු විඥානයක් තියෙනවා. ඒ ඇති වෙච්ච තණ්හාව නැති කළොත් උපාදානය නැති වෙනවා. දැන් මෙතන කිව්වද ඒ ඇහැ රූපෙත් නැති කරන්න කිව්වද? ඇහැ රූපෙත් නැති වෙනවත් කිව්වද? නෑ. ඒ ඇහැ කෙරෙහි රූපේ කෙරෙහි චක්කු විඥානය කෙරෙහි චක්කු සංපස්සේ කෙරෙහි චක්කු සංපස්යෙන් පන්න වේදනාව කෙරෙහි චන්දරාග ප්‍රහාණයක් කළොත් තණ්හාව නැති කළොත් උපාදානයේ නැහැ භවයේ මේ ලෝකේ නැහැ. කොහොමද මම ඔබත් ඉන්න මේ ලෝකේ අතුරුදහන් වෙනවා කියලා පෙන්නනවා. එතකොට ඔබත් මමත් අද දවසේදී හිතාගෙන ඉන්නේ ලෝකේ කියන එක තියෙන්නේ මේ ආයතන ටික අපි උපත් වශයෙන් අරගෙන ඉන්න සිද්ධිය තුලමයි අපි මේ කාලකන්ණි පැවැත්ම අරගෙන ආවි කියලා ඔබට මට හිතෙන්නේ. ඒ හින්දා යුපත්මාත් හිතෙන්නේ ඉතින් ජීවත් වෙන්නකම් අපි මේක විඳින්න වෙනවනේ කියන තැනක. නමුත් එහෙම කාලකන්ණි වෙන්න අවශ්‍ය නැති අතරමඟදී මේ ජීවිතේ මේ බර කාලකන්නිකම අරගත්තු සිද්ධියක් තියෙන හින්දා බුද්ධිමත් කෙනෙකුට මේ කාලකන්ණි බව නැත්නම් මේ බර
ජීවිතේ බැහැර කරලා ලෝකෙන් නිදහස් වෙලා දුකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් දර්ශනය බුදුදහමෙන් පෙන්නන්න ලෝකේ පහළ වුණේ. මේක හොඳට බලන්න මේ පරිශ්‍රණය මේ චතුරාර්ය සත්‍ය පෙන්නකොට ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා පෙන්නකොටම අපි ඔක්කොම කරන වරදක් වෙන ජාති දුක්ඛ කියනකොට ආයතන ටික පහළ වෙච්ච දැන බලන්න. නමුත් ඒ ආයතන ටිකට ඒ ජාති උපන්න කොහොමද තණ්හාව නිසා තණ්හාව මොකද වේදනාව නිසා කියලා මේ සිද්ධියම පෙන්නනවා. ජාතිය පෙන්නන්නේ බුදුදහම වහන්සේ මේ ආයතන ටික පහළ වෙච්ච දැනට නෙවෙයි. ආයතන ටිකට කෙලෙස් ටික එකතු වෙච්ච දැනදී. හොඳට මතක තබා මේක ගැඹුරු සියුම් හිතේ දර්ශනය. මේ පෙළදහමෙන් මම ඒක මෙතන නතර නොවි ජීවිතේ කොහොමද කියලා දෙන්න. කියලා දුන්නොත් ඇත්තට මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔයගලන්ට සැබෑ වාසනාවක් ඔයගලන්ට ඒකාන්තයෙන් නෝනක් වෙනවා ඒකාන්තයෙන් මේ ලෝකෙ මිදෙන්න පුළුවන්මයි. ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන්. එදාට ලෝකයේ තියෙද්දි ලෝකයෙන් පලා යනවා නෙමෙයි පලා යන්නයි ලෝකයේ දෙකම නූපදින්න. ලෝකයේ තියෙද්දි පලා යනවා කියන සිද්ධාන්තයෙන් පලා යන්නත් තියෙනවා පලා යන්න ලෝකෙත් තියෙනවා. එදාට ලෝකයෙන් අයින් වෙලා తాවකාලික දැහැන් වල සම්බන්ධින්න ඕනේ මේ ලෝකයේ හම්බ වෙන ශේෂ්ත්‍රය තුලම ලෝකේ නූපදින විදිහට සීනවන පවත්වන්න පුළුවන් සිද්ධියක් තියෙනවා. මේ ඔක්කොම තියෙදි తాවකාලිකව කිසි දෙයක් හසු වෙන තැනකටපත් වෙන්නේ නෙමෙයි. මේ ආයතන ටිකේ ලෝකයේ හැදෙන්නේ නැති විදිහටම ජීවත් වෙලා ලෝකෝත්තර වෙන දර්ශනයක් බුදුදහමේ. ලෝකෙන් ඈතර වෙනවා කියලා කියන්නේ ලෝකයට ඇති විශේෂය. දැන් ඔයගලන්ට මේ සිද්ධිය දැනෙයිද? මේ සිද්ධිය පැහැදිලි වෙන්න ඕනේ. පුරාණ කර්මය නිසා තේරා විදේශංකර නිසා විඥානාම ප්‍රාතන පස්ස වේදනා කියන ධර්මතාව ටික අපි උපත් වශයෙන් අරගෙන ආවා. ඒක අපි පිළිගන්න ඕනේ. විඥානාම ප්‍රාතන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටිකේ ලෝකේ පනවලා තිබිලා තියනවද? දුක්ඛ සත්‍ය පනවලා තිබිලා තියනවද? නැහැ. මොකද ඒක අපිට සාක්ෂියක් වශයෙන් හෙළි වුණේ මේ ආයතන ටිකට තණ්හා උපාදාන කියන ගති එකතු වුනහම භවයේ හැදිලා ඒ නිසා ජාතිය තුළ ජනම දුක පැනෙවුවා කියන එක ඒ ආයතන කියන තැනීම කරලා ඒ ආයතනයන්ට සියලු ආකාර නිර්වශේෂයෙන් තණ්හාව විතුරුනකොට නැති කළොත් උපාදානයේ නැහැ එහෙම භවයේ නැහැ එහෙම ඉපදීම ලෝකෙ ඉපදීම නැහැ එහෙම ජනම දුක නැහැ කියලා පැනෙවුවහම ආයතන ටික තියෙද්දි ඒ ආයතන ටිකට කෙලෙස් එකතු කරලා උපාදාන වෙලා භවය හදාගෙන ලෝකේ උපද්දවාගෙන දුක් විඳින කමත් එතකොට ඒ ආයතන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් නැති කළාම භවය නැතිලා දුක නොඉපදින ජරා මරණ දුක නිදහස් වෙන හැටි කියන සිද්ධිය දෙන්නුවහම අපිට සහේතුකව සාධාරණ සිද්ධාන්තයක් අපිට හමු වෙනව කොහොමද මේ ආයතන ටිකේ අපිට ලෝකේ නිදහස් වෙච්ච සිද්ධියක්වත් කියන්නේ ලෝකේ දුක් විඳින සිද්ධියක් මේ ලෝකයක්වත් ලෝක විරෝධයක්වත් ආයතන ටිකෙන් පැනෙන්නේ නැහැ කියන එක. ලෝකයේ තියෙන තැනින් නිදහස් වීම ලෝකයේ ඇතිවෙච්ච සිද්ධිය නතර කිරීම ලෝක නිරෝධය මිසක වෙන දෙයක් නෙමෙයි නිසා නේද? දැන් ඒක පැහැදිලිනේ. එතකොට ඒකෙන් ඔබට මට සහයුතුකවම ඒක උත්තරයක් හම්බ වෙනවා. මොකක්ද? ජාති දුක්ඛ ජරා දුක්ඛ කියන ටික විඥානාප සලකන පස්ස වේදනා කියලා උප්පත්ති වශයෙන් ආපු ආයතන ටිකද දුක වශයෙන් දාන්න බැහැ කියන සිද්ධිය තේරුණාද? මොකද ඇත්තටම එතන ඒ ස්කන්ධ ටික දුක වුණා නම් ජරා මරණ සහිත වුණා නම් රහතන් වහන්සේ නමක්වත් අජරාමරවල ඉන්නේ ඇයි? ඇයි ජීවිතයේ තියෙන තාක් ඒ ආයතන ටික තියෙනවා නම් ආයතන ටික තියෙන තැන ලෝකේ වුණා නම් රහත් වුණ ආයතන ටික පරිහරණය කරන්න වෙනවා රහත් වුණත්
ලෝකෙ මිදෙන්න පුළුවන් වෙයිද? එහෙනම් ලෝකෙ මිදෙන්න වෙන්නේ රහතන් වහන්සේට කවද්ද? පිරුණම් පාන දවසේ. ආයතන ටික පරිහරණය කරන සෝපදිසිත නිබ්බාන ලෝක නිරෝධය රහතන් වහන්සේට පණවන්න බෑ. ආයතන ටික තියෙන තැන ලෝකෙ බැනවනවා. දුක බැනවනවා. නේද? නමුත් අපි අද දවසේදී හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ ආයතන ටික තියෙන තැන ලෝකෙ කියලා. ආයතන ටික තියෙන තැන දුක කියලා. නේද? ඒක හරි. වෙන සිද්ධියක් අපි දැන් ඒක පැහැදිලි නේද? ආයතන ටිකට කෙලස් ටික ඇතිවීමෙන් ලෝකේ හදාගත්ත කියන සිද්ධිය. දැන් ඒක අපේ ජීවිතේ අපි බලමු. මෙන්න මේ ටික ඔයගොල්ලෝ පය නැතුව මම කියන මේ ටිකේ විශ්වාසය තබන්න. ඒකාන්තයෙන් කිසිදු අදහසක් ගන්න මම හැමදාම හොයන්න නෙමෙයි. මේ කියපු ටික ඉගෙනගෙන ප්‍රායෝගිකව කරන්න ටික. ඔයගලන්ට ඒකාන්තයෙන් ආර්ය දර්ශනයක් පහළ නොවුනොත් දෙවරක් නැතුව මතන්න අපි කවුරුත් පුද්ගලෝ කෙරේ ශ්‍රද්ධාව තියා ගන්න ඕනේ. පුද්ගල උය පස්සේ යන්න ඕනේ. යම් ධර්මයක් හෝ යම් කෙනෙක් අනුව ගිහිල්ලා අපේ ජීවිතේට පෙනෙන මානේ සහනයක් පෙනෙන මානේ සැනසෙල්ලක් ලැබුණේ නැත්තම් බොරුවට යන්න ඕනේ නැහැ. තේරෙනවද? කිසි වෙලාවක පුද්ගලයන් දෙහිමට එන්න එපා. අපි ශ්‍රමණාත්මනේ කරලා නම් අතුරු කළේ දානදී පින්කමක් කළා නම් කළේ අපිට සිද්ධ කරගන්න ඒ වගේම අපිට විමුක්තියක් සිද්ධ කරගන්න. අපිට විමුක්තිය ලැබෙන්නේ නැත්තම් කොච්චර ඇහුවත් එකදන එක්සයිස් මැෂින් එකක දුවන කෙනෙක් වගේ අපි හිත ඉන්නවා. හැබැයි ලෝකයේ හැමදාම එකම විදිහට ස්පර්ශ කරන්න වෙලාවක්. ඒ ලෝකේ නිදහස් වෙන බව, ඒ ලෝකේ බොරු වෙන බව, ඒ ලෝකේ මිදෙන ගතියක් තමයි පේන්නේ නැත්තම්. තවදුරට හිත වේ කිය බලන්න බෑ. යම් නියම ධර්මයක් නම් නියම දර්ශනයක් නම් ඒකේ තියෙනවා අකාලික ගුණයක්. කාල නොවේ විපාක දෙන ගුණයක් තියෙනට අඩුව ගන්න. අර ගොඩාක් කැටින්දල වහිනවනම් අඩුව ගන්න අකුණු කොටන අකුණු ගහන විදුලිසල වදින කතිවත් තේරෙන්න බැනේ. ඉතින් ඔය කියන නිලිමක් ඈත කරෝ තියනවා ජීවිතේට අනුමානට පෙරනිමිත්තක් හරි දෙන්න ඕන. නෑ වේ කියනවා නැත්නම් ඉතින් මේ හොඳට මේ කියලා ටිකේ ඉස්තාව වෙනවා. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ කාරණාවෙදී. අපි ඒකට උපමාවක් ගමු. චක්කුම් පරිදරූපේ. ඇහැ කියනකොට ඔබේ මගේ මේ ඇහැ මයි හරිද? තුත්තක ප්‍රතිමනේ බොරුවක් නෙවෙයි සැබෑම සිද්ධියක් යන්නේ. අපි මේ උපමාව ටීවී එකක් බලන්න ගියොත් ඔබත් මගේ ඇසිද රිපීටට වීදුරු ස්ක්‍රීන් එකක් මත පතිත වෙච්ච වර්ණ සටහනක් හම්බ වෙයි. රූපයක් හම්බ වෙයි. වර්ණ සටහන ගන්න නැත්නම් රූපයක් හම්බ වෙයි. දැන් ඔබ හොඳට හිත තබන්න මම එක ඒ රූපයේ ඇතුලේ අපිට පෙනෙන රූපයක් ඇති කන්නාස් ඇති සියලු අංගපසංග ඇති රූපයක් අපිට පෙනෙනවා. නමුත් ඒ රූපය සත්‍යකෝ පුද්ගලයකෝ ජීවි ආත්මීය ධර්මතාවකින් යුක්ත රූපය අභ්‍යන්තරේ. ටීවී එකේ ලැබෙන රූපය නෙවෙයි කියන්නේ. ඔයගලන්ට ඇස් කන්නාස් දිව ශරීරය ඇති සියලු අංගපසංග පනවන්න පුළුවන්. ඕගලන්ට පනවන්න පුළුවන් රූපයක් වෙනවා. චිත්‍රයක් අඳින්න පුළුවන්. නේද? ඒ දික්කේ කැඳපු චිත්‍රය හා සමාන රූපයක් ටීවී එකේ පෙනේ. ටීවී එකේ පෙනෙන රූපය හා සමාන චිත්‍රයක පෙනේ. ඒ රූපෙ තුල සත්‍යකෝ පුද්ගලිකෝ කෙනෙක් නොවුණු රූපයක් හම්බුනේ කියන එක තේරෙන්නේ. ඔබේ ඇහත් ඒබඳු රූපයක ගැටුණු නිසා චක්කු විඥානය උපදිනවා. රූපය දැනගන්න පුළුවන් සිත උපදිනවා. ඒ තුන්දෙනාගේ එකතු වෙන චක්කු සම්පස්සේ කියන්නේ. දැන් ස්පර්ශයට හේතු වෙන්නේ සත්ත්ව පුද්ගල නොවන ආහාරපත්යෙන් හැදුණු ඇහැකු සත්ත්ව පුද්ගල නොවන ඊර්තුපත්යෙන් හැදුණු රූපෙක. ඒ දෙන්න ගැටුණු නිසා අනාත්ම රූප දෙක ගැටීම නිසා
පෙනුණු රූප පැත්ත සත්‍ය පුද්ගලෙක් නැහැ. එතකොට ඒ වතුම ආහාරපත්තෙන් කර්මපත්තෙන් හැදුනේ චක්කු ප්‍රසාදය. ඒ ආයතනෙට හේතු නාම රූප කියන සිද්ධාන්තය මම හදලා නෙමෙයි මගේ ඇහැ නෙමෙයි නාම රූපපත්‍ය සලආයතන කියන සිද්ධියක සිටේ නාම ධර්ම සම්මිශ්‍ර භාවයේ යුක්ත වෙච්ච නිසා හැදුනේ ඇහැ. මේ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි හේතු ප්‍රත්‍ය නාම රූප දෙකයි ඇහැට හේතුව. ඒ බඳු ඇහැකට ඒ බඳු ප්‍රසාදයකට මහ භූතයන්ගේ උපාදාය රූපයක් මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන ඒත් ප්‍රත්‍යයෙන් හැදුණු ගැටුනේ ඇහැ සත්පුද්ගල නොවන රූපය සත්පුද්ගල නොවන රූප දෙකක් අනාත්ම රූප දෙකක් ගැටුණු කම නිසා උපන්න සිත එහෙනම් ඒ සිත හේතු ප්‍රත්‍යයයි ඇහැ රූපය දෙකයි ඒ සිත ඉපදීමට හේතු අනාත්ම නිසා ඒ සිත අනාත්මයි ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශය මේ ස්පර්ශය කියන ධර්ම තත්ත්වවලට හේතු වෙලා තියෙන හේතු තුනම ඇහැ රූපය ඒ හිත අනාත්ම සිද්ධිය කියනවා ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් විඳිනම් පුද්ගලයෙක් දකිනකොට සත්‍යයක් දකිනකොට ඇති වෙන වේදනාවක් නෙවෙයි චක්කු සංපස්සජ වේදනා. ඇස් පහස නිසා ඇහැට මේ රූපය ඇහැ රූපයෙන් කියන විතරක් ඇහැට රූප ගැටලු සිත උපන්නා මේ ස්පර්ශයෙන් යුක්ත වේදනාවක් පහළ වුණා. දැන් මේ වේදනාව රූපයක් වෙන මට්ටමේ වේදනාවක්. ඔබවත් මමවත් කවදාවත් ඇහැ ගැන රූපේ ගැන ඇහැ ගැන ඇහැට පෙනෙන රූපේ ගැන ඒ දෙන්නා නිසා සිත් උපදින ගැන ඒ නිසා ස්පර්ශ වේලා වේදනා සංඥා පහළ වෙන බව ඉගෙන ගන්න නැහැ උගන්වලා නැහැ ඒ තුල අන්තර්ගතයේ අනාත්ම බව පෙන්වලා නැහැ පෙන්වන කෙනෙක් ඉඳලා නැහැ සාස්ත්‍ර වහන්සේ නමක් ඇසුරු කළා නැහැ ඒ නිසා ඔය එහෙම යමක් පෙනෙන සිද්ධියේදී අවිද්‍යාව ඇසුරු වෙනවා අවිද්‍යාව නිසා අපි මොකද කරන්නේ අර ටීවී එකේ පෙනෙන රූපය හරි ලස්සනයි කියන ගතියෙන් ඒ දිහා බලන්න. එහෙම නැත්නම් ඒ රූපය සත්‍යයක් නේ කියන ගතිය උපාදාන කියලා කියන්නේ සත් රූපං අත්තු සම්මත. ඒ කියන්නේ ඒ රූපේ සත්‍යයක් පුද්ගලික හැටියට අපි හිතන. දැන් පෙනෙන රූපේ ඇස් ඉදිරියට ආපු රූපේ චක්කු පරිච රූපේ චොපේ චක්කුණා කියන සංගති පස්සෝ කියපු දෙයට එනකම් පස්සපච්ච වේදනා කියන දෙයට එනකම් අනාත්ම රූප ස්පර්ශකාරයි. ඒ වේදනාව ආරම්භය තණ්හා වශයෙන් දිට්ඨි වශයෙන් හිත හසුරනු අපි. ඒ කියන්නේ මේ පේන සිද්ධියට ලස්සන කියන ප්‍රඥාන්ති උනේ ලස්සනයි කියන හැඟීම නැමුවත් ඇති පෙනෙන දෙයට. එහෙම නැත්නම් මේක කෙනෙක් පුද්ගලික සත්‍යය කියන හැඟීම නැමුවත් ඇති. පෙනෙන දෙයට තණ්හාව පාදාන වෙච්ච ගමන්ම අපි උළු හැදෙන මොකද්ද? භවය කියලා කියන්නේ පෙනෙන දේ හොඳයි පෙනෙන දේ කෙනෙක් පුද්ගලයෙක් කියන ගතිය හැදෙනවා. දැන් තමන්ට භවයේ හැදුනහම තමන්ට මෙහෙම වුණාම භවයේ ඇති කලි ලෝකෙ උපදිනවා. ඒ කියන්නේ දැන් මට ටීවී එකේ තියෙන රූපෙට ටීවී එක දිහා බලාගෙන ඉන්න ඔබ හිතනවා හිතෙන් කෙනෙක් කියලා. ඔබ හිතන්නේ කෙනෙක් කියන අදහසින් බලන්නේ. ඔබ බලන්නේම ඔබට කෙනෙක් කියලා හිතුවා හොඳයි ලස්සනයි කියලා හිතුවා. හොඳයි ලස්සනයි කියන ටික කෙනෙක් කියන ටික ඔබ හිත පැත්තේ නියෝජනය වෙච්ච සිද්ධාන්තයක්. රූප ආයතනේ පෙනෙන දේ නිර්මාණය වුණේ ඇහැ පැත්තේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කල්පි එකතු කළාම දැන් ඔකට කියන කර්ම වගේ හැදෙනවා. දැන් මේ මොකද කියලා දන්නවද? ඔබට පෙනෙනවා ටීවී එක පැත්තේ කෙනෙක් වගේ. ඔබට පෙනෙනවා ටීවී එකේ ඉන්නේ සත්‍ය පුද්ගලෙක් වගේ. යම් තැනක ජාතිය නැතු ජරා මරණ දුක එනවද? ජාතිය නැතු ජරා මරණ දුක එනවද? ටීවී එකේ ඉන්න සත්‍යෝ මැරිලා ටීවී එකේ පෙනෙන පිටර වල ඉන්න සත්‍යෝ මැරිලා උගලන්ට දුක ඇවිල්ලා කියනවද නැද්ද? එන්න පුළුවන් නේ. ඒ සත්‍යෝ ලෙඩ වෙලා මැරිලා අසාධාරණකම් වෙලා දුක ඇවිල්ලා කියනවද නැද්ද? ජාතියක් නැතු වෙනවද ජරා මරණ දුක?
එහෙනම් ඉපදීමක් වෙලා තියෙනවනේ කාගේ ඉපදීමක්ද? තේසන් සත්තාන තම්මිතන් සත් ඒ සත්‍යයන්ගේ සත්‍යනිකායන්ගේ ඉපදීමක් ඕගොල්ලන් පිළිවෙල තියෙනවද නැද්ද? ඒ සත්‍යය නිදෙච්ච හින්දා නැත්te නිසා නේද ඕගොල්ලන් දුකේ ඉන්නේ. හොඳයි ටීවී එක ඕගොල්ලන්ට පේන සත්‍යය කොහෙන්ද එන්නේ ප්‍රතිසන්දි වශයෙන්? ඔයගොල්ලෝ ටීවී එකේ පෙන්නලා ජරා මරණ දුක් විඳින සත්‍යය පෙර ජීවිතේ මොනවා වගේ වෙලා ඉන්නේ නැද්ද? ඒ මහාන දුසුද? අහන්න දුසුද? ටීවී එක ඔයගොල්ලන් සත්‍ය පෙන්නනවනේ. ඒ සත්‍යය මරණ පස්සේ කොහට යයිද? අහන්න දුසුද? නෑ. ඔයගොල්ලෝ දන්නවා නම් පෙනෙන සිද්ධියට කෙලස් ටිකක් එකතු කරලා සත්පුද්ගල බව හදාගෙනයි පරිහරණය කරන්නේ කියලා දකින්නකොට ඕගොල්ලෝ දන්නවා පෙනෙන දෙයට කෙලස් ටික නිර්මාණයේදී එකතු වීමෙන් නිර්මාණය වෙච්ච සිද්ධියක් කියලා දකින්නකොට ඕගොල්ලෝ දන්නවා කොහේවත් ඉඳලා ආවොත් කොහාටවත් යන කෙනෙක් නෙමෙයි කියලා නේද? තේරෙනවා කියන්නේ ඒ වගේම මේ සිද්ධිය මේ කිය ඕගොල්ලෝගේ ලෝකෙම කියන්නේ ඇහත් රූපයක් දෙක ගැටෙනකොට මේ ඇස් පිළිපිට ආවේ ටීවී එකේ වගේ සත්පුද්ගල නොවන මහ භූත ඇතුළත කරන පවතින වර්ණ සටහන චිත්ත මාත්‍රය. ඒ දෙන්නකට චක්කු විඥානෙ උපදිනකොට ඒ ස්පර්ශයෙන් මේ වේදනාව විඳිනකොට අපි මේ පෙනෙන දේ දිහා බලාගෙන මෙයා හොඳයි මෙයා අහවල් කෙනා කියලා හිතුවාම දැන් අපිම ඇති කරගත්ත තණ්හා උපාදාන කියන කෙලෙස් කර්ම ටිකට විපාක ඇතියි. මට වෙනවා දැන් මේ රූප කෙනෙක් වගේ. ඔබට වෙනවා මේ ලෝකයේ පෙනෙන දෙයට ඔබ කෙලෙස් ටිකක් එකතු කළාම ආපහු අනිත් පැත්ත හැමලා බලනකොට ඔබේ හිතේ අත්දැකීමනේ බලන්න වෙන්නේ. ඔබගේ උපමා ඔබ යම් මාර්ගයක් ගෙවාගෙන ඉස්සරහට ගිහිල්ලා ආපහු ගන්නොත් ඔබගේ උපමාර්ගය ඔබට බලන්න වෙන්නේ. ඔබ ගාවට ආවේ ඇහැ රූප චක්කු විඥානය ගැටිලා විපාක ඒ ස්පර්ශයෙන් වේදනාවක් ලැබිලා වේදනාවට තණ්හා වශයෙන් දෘෂ්ටි වශයෙන් හිතලා අත්දැකීමක් න ඒ අත්දැකීමෙන් ඔබ අනිත් පැත්තට හැරෙනකොට ඔබට පේන්න තියෙන්නේ ඔබේ ගති ටික සමගමයි රූපේ පැත්ත. තේරෙනවද? එතකොට දැන් ඔබට පේනවා ටීවී එක පැත්තේ කෙනෙක් වගේ මේ පේන දෙයට සත්පුද්ගල භාවයකින් හිතලා අනිත් පැත්ත හැරෙනකොට මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා ඔබට පේනවා නේද? දැන් ටීවී එකේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා වගේ තමයි දැන් ඔබට පේනවා සත්‍ය පුද්ගලෙක් කියලා. ඔබ මේ සිද්ධිය ලෝකයේ ඇතිවෙච්ච සිද්ධිය දන්නේ නැති වුණොත් මේ සත්‍ය කොහෙන්ද එන්නේ නැද්ද කියලා ඔබ අහයි. මේ සත්‍ය කොහටද යන්නේ කියලා ඔබ අහයි. යම් වෙලාවක ඔබ දැක්කොත් වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවපත්‍ය ජාති. වේදනාවට තණ්හා උපාදාන වශයෙන් හැසිරුණු එකයි මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා දැනෙන්න හේතුව. ඒ භවයේ මෙහෙම මත්තමක් උපදින්න මෙහෙම පිළිමක් උපදින්න හේතුව කියලා ඔබ දැක්කොත් ඔබ කීයටවත් සත්‍ය කොහේ හරි ඉඳන් එන්නේ නැති කොහටද යයි කියලා හිතනවද? හිතන්නේ. ඔබ දන්නවා මේ දුක්ඛී අඥාන කියලා කියන්නේ මෙන්න මෙහෙම දුකක් විඳිනවා නම් අද සත්පුද්ගල භාවය හදාගෙන අනේ මේ දුක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් තබලා අපි හදාගත්ත ලෝකයක් නේද කියලා දන්නේ. දුක්ඛී අඥාන දුක්ඛ සමුදය අඥාන වෙනකොට දුක ආත්ම වෙනවා. මේ ඇත්තට මම ඉන්නවා තව සත්‍යය ඉන්නවා වෙනවා. ආත්ම වුණාම දිට්ඨික හකට වෙනවා. මේ ආත්මත්තු මම කොහේ ඉන්නේ නැද්ද? කොහාට යන්නේ නැද්ද? කොහොමද ඉන්නේ නැද්ද කියලා දුක්ඛයෙන් ස්පර්ශ කරනවා. මම කියන ටික තේරෙනවද බලන්න ඕනේ. මේක ඇත්තටම වටිනා ගැඹුරු සිද්ධියක්. මේ සිද්ධිය අවබෝධ නොවි දුකෙන් මිදෙන්න මේ සිද්ධියේ පින්නුවේ ටීවී එක පැත්තේ ඔබට සත්‍ය පුද්ගලෙක් පෙනෙන සිද්ධිය. ලෝකෙ කියලා කිව්වේ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නවා පෙනෙන දෙයට ඇස් රූපයක් ගැටෙලා චක්කු විඥානය උපන්නෝ ස්පර්ශයෙන් වේදනාව වෙනවා. ඒකට තණ්හා උපාදාන නොවුනොත් සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීම තමතුල උපදින්නේ නැහැ රූපෙට. එහෙම ටීවී එකේ පැත්තේ සත්‍ය පුද්ගලෙක් පේන්නේ නැත්ත පේනවා රූපේ. ඒ වගේ
ඔබට යම් වෙලාවක තණ්හාව නැති වුණොත් මේ රූප පැති සත්‍ය පුද්ගලෙ වෙන එක වෙනුවට මේ රූප වල හිත දෙන්න ගන්නවා. දැන් ඕගොල්ලන්ගෙන් අහුවොත් ලෝකේ මොකක්ද කියලා ඕගොල්ලන්ට පෙනෙන දේ කියන්නේ නේ. මේ මම ඉන්නවා මේ අම්මලා තාත්තලා ගෙවල් දරුවෝ තියෙනවා. හරි. ඔය කියන්නේ ඔබට පේන හැටිනේ. ඔබට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පංච උපාදාන ස්කන්ධ ලෝකයකට බලන්න. පංච උපාදාන ස්කන්ධ ලෝකෙ කියන්නේ කෙනාට මට මේ රූපේ හැටි මට මේ මම ඉන්නවා තව කට්ටිය බණ කියනවා කියලා පේනවා මට මෙහෙම පෙන්නකම ඇතිවෙච්ච හැටි. එතකොට මට මෙහෙම පිළිච්චකම ඇතිවෙච්ච ඇතිවෙච්ච හේතුව තියෙන්නේ මන් තුල. මෙහෙ කෙනෙක් ඉන්නවා බාහිර කෙනෙක් ඉන්නවා බාහිර මම ඉන්නවා කියන සිද්ධිය බාහිර කෙනෙක් ඉන්නවා මම ඉන්නවා කියලා පෙනෙනවා කියන සිද්ධිය දෙකක්. දැන් අපිට ටීවී එක ඇතුලේ සත්වෙක් ඉන්නවමයි කියලා හිතනවා නම් ඒක ටීවී එක ඇතුලේ සත්වෙක් ඉන්නවා කියලා අපිට පේනවා කියලා කිව්වෝ. ওই දෙකේ වෙනසක් තියෙනවද නැද්ද? ටීවී එකේ රූපය ඇතුලේ සත්වෙක් ඉන්නවමයි කියලා කෙනෙක් හිතනවා නම් ඒක ටීවී එකේ පෙනෙන රූපේ සත්වෙක් හැටියට මට පේනවා කියලා ගත්තොත් ওই දෙකෙන් හරි කෝකද කියන්නේ? ටීවී එකේ පෙනෙන රූපය ඇතුලේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා නැත්නම් සත්‍යයක් හැටියට තව පුද්ගලෙක් හැටියට අපි 10 දෙනෙක්ලු 10 දෙනාට පේනවානේ. අපි 10 දෙනාට පේනවා නම් අපි යම් වෙලාවක නෑ ඒ ස්ක්‍රීන් එක ඇතුලේ සත්‍යයක්මයි ඉන්නේ කියලා ගත්තොත් හරියද? ස්ක්‍රීන් එක ඇතුලේ සත්‍යයක්මයි ඉන්නේ කියලා ගත්තොත් අපිට වෙනවා ඒ සතර කොහින්ද එන්නේ ඇත්ත මොන තැනක මොන විදිහට ඉපදිලා හිටපු කෙනෙක්ද දන්නේ. එයා මරලා කොහටද දන්නේ කියන එක ඊට තියෙනවා නේ. නමුත් ඒ රූපය මට සත්‍යයක් හැටියට පෙනෙනවා කියලා දැක්කොත් බලන්න විචිකිච්ඡාවට ඉඩ තියෙනවද කියලා. ඒ සත්‍යය එහෙනම් මරලා උපදීද කොහෙන්ද එන්නේ ඇත්ත කියලා. සක්කාය දිට්ඨිය තිබුණොත් විචිකිච්ඡාවට ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒ රූපේ සත්‍යයක් කියලා දැක්කොත් රූපං අත්තෝ සම්පස්ස ඒ රූපේ සත්‍යයක් ඇතුළත දැක්කොත් නම් හොඳට බලන්න ටීවී එක ඇතුලේ ඉන්න රූපය සත්‍යයක් කියලා රූපං අත්තෝ සම්පස්ස ඒගොල්ලෝ දැක්කොත් ඒ රූපේ සත්‍යයක් හැටියට සක්කාය දිට්ඨිය නිදෙන්නද සක්කාය දිට්ඨිය දැක්කොත් විචිකිච්ඡාව නිදෙන්නද එහෙනම් ඉන්න සතා කොහේ ඉඳද්ද ඔය ඉඳලා කොහොම ඉඳද්ද කියන අන්තිම දුවනවම එහෙනම් ඒ සතා මරණයෙන් පස්සේ කොහාට යයිද කියන එක නවත්තන්න බෑ. යම් වෙලාවක ඔබට තේරුණා ඒ රූපේ සත්‍ය පුදුලි කියන මට පේනවා කියලා. දැක්කොත් ඔබ මේ රූපේ සත්‍ය කියන අරගෙන තියෙනවද? රූපං අත්තෝ සම්පස්සති නෑ. රූපේ සත්‍ය කියන අරගෙන හැබැයි රූපයේ සත්‍ය විදිහට දකින නිත්‍ය දිට්ඨිය කියලා මට. ඒ කියන්නේ මට මෙහෙම පේනවා විපල්ලාසය කියලා දන්නවා. ආත්මය හැටියට පේන විපල්ලාසය. එතකොට මම රූපයේ ආත්ම වශයෙන් අරගෙන නැති නිසා මට නෑ මොකද විචිකිච්ඡාව. ඒ රූපයේ සත්‍ය කොහේ ඉඳන් එන්නද කොහොමද යන්නද කියලා නෑ. සක්කාය දිට්ඨිය තියනවද නැද්ද කියන එක තේරුම් ගන්න හොඳම දේ තමයි ඒ අරමුණේ විචිකිච්ඡාවට ඉඩ තියෙනවද නැද්ද කියලා බලන්න. මම කියන එක තේරෙනවා. දැන් ඕගලන්ට පේනවා මේ රූපේ සත්‍යයක් හැටියට නම් ඕගලන්ට 탁ගල බලාගත්ත හැකි සක්කාය දිට්ඨිය යුක්තද මොන කියලා. එහෙනම් මේ සත්‍යය කොහෙන්ද මේ සත්‍යය කොහෙන්ද එන්නද කොහාටද යයිද කියලා හිතුව හිතා ගන්න පුළුවන්. සැකේ ඇත්තට. නමුත් යම් වෙලාවක ඔබට තේරෙනවා මොකක්ද මේ රූපය සත්‍යයක් හැටියට මට පේන්නේ කියලා. එතකොට තමන්ට නම් පෙනෙන්නේ එන සත්‍යය කොහෙන්ද එන්නද කොහාටද යන්නේ කියන එකකට හිතන්නේ. ඉතින් මේ මුක්තාත්ම දර්ශනය ඇත්තටම ගැඹුරයි. ගැඹුරයි කියන්නේ අපිට සරලයි ලේසි මගහැරලා යන්න පුළුවන්
ඕකක්වත් උන්නේ මෙන්න මේ සමාධි සම්බන්ධයට ලොකෝ මිදුණා කියලා. නමුත් ඒක මේ තරම් අරමුණක අවිද්‍යාවසේ හැංගිලා තියෙද්දි අර වගේ මොහොතකට සමවැදීම තුළින් ආශ්‍රයක්ෂය වෙනවා නම් ඉස්ලාම් මෙදින ආලාර කාලම උද්දකරම් දුක්තෝ කියලා. ඒගොල්ලෝ ගැඹුරු චිත්ත සමාධි වලටපත් වෙලා සසරෙන් මිදුන්නේ අවිද්‍යාව ඉඳලා ගන්න බැහැ. ඉතින් මම තුමකට මතක් කරන්නේ මේ ධර්මතාවයේ තේරුම් ගන්න දිට්ඨි සම්පන්න වෙන්න තියෙන එකම එක ඉඩයි තියෙනවා. චතුරාර්ය ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් දුකේ ඇතිවීමක් නැතිවීමක් දැකලා. ඒක හොඳට ඕගොල්ලෝ ඊට පස්සේ මේ පරිශ්‍රණය කරන මේ ආයතන ටිකට කෙලෙස් එකතු වෙනකොට මේ ලෝකේ ඇති වෙනවා. උන දුක මේ ලෝකේ ඇති උනේ මේ ලෝකයක් තියෙනවා නෙමෙයි තියෙන ලෝකෙට කරන හොයන්න යන්න එපා. මේ ලෝකයක් තියෙනවා කියන සිද්ධාන්තෙ පිළිම ඔබට ඇති උනේ ස්කන්ධ ටිකට පෙනෙන හැන ආයතන ටිකට තණ්හාව එකතු කිරීම. මේකයි දුකට හේතුව තණ්හාව. මේ දුකට හේතුව තණ්හාව. මේ පෙනෙන ආයතන ටිකට තණ්හාව උපාදාන කියන කෙලෙස් ටික ඇතිකොළොත් මේ විදිහට පෙනෙන කම අවලංගු වෙනවා. මේ විදිහට මම කියලා තව සත්‍යය කියලා පුද්ගලය කියලා වටිනාකමට ඔබට පෙනෙන බව අවලංගු වෙනවා කියලා දකින්න. ඔබ තුල ලෝකේ උපදින හා නැති වෙන හැටි දකින්න. ඒ කියන්නේ ඇත්තටම ඔබට මිනිසෙක් කියලා පෙනෙන හින්දානේ ඔබ මිනිසෙක් එක ගන්දෙනු කරන්නේ. ඔබට වටිනවා කියලා පෙනෙන හින්දා මේක ගන්නෙ නේද? අපි හිතෙන් කියින් කරන්නේ අපිට පෙනෙන විදිහට. ඔබේ පෙනීම වෙනස් වුණා. ඔබේ දර්ශනය වෙනස් වුණා. කකුලට පාරේ යනකොට කකුල ගලක මුලක හැපුණොත් නියපොත්ත කැඩලා ලේ දැක්කනවා. හැබැයි කකුලට වැදුණු ඒ නියපොත්ත කැඩෙන්න වැදුණු බාහිර වස්තු කල් කැටයක් හරි කෝප කැල්ලක් හරි වුණාම මේක සත්‍ය පුද්ගලයෙකුට ඔබ නොදකින නිසා ඔබ ඒකට ගහන්න යන්නේ නැහැ. මොකද ඔබට එහෙම පේන්නේ නැහැ. නමුත් මේ සවිඥානික වස්තුවක තියෙන ඒ බඳුම යථාර්ථය. මේ පඨවි ධාතුවට වැදුණොත් වැදින තැන ඔබට සත්පුද්ගල භාවයට පෙනෙන නිසා ඔබ මට ගැහුවා නේද කියලා කතා කරනවා. යම් වෙලාවක ඒ පඨවියයි මේ පඨවියයි සමානයි කියලා ඔබට දැකීම සමාන වුණොත් ඔබ අර ගලට ගිහිල්ලා ඔබ ගහන්න හැටි ලැජ්ජ වෙනවා වගේම මේ වස්තුවට ගහන්න යනකොට ලැජ්ජ වෙනවා. හැම වෙලාවෙම පෙනීමයි අපි පාලනය කරලා තියෙන ජීවිත කරලා තියෙන. ඒ නිසා ඔබට මේ මගේ අම්මා මරුණු අම්මගේ දේහය කියලා දකින හින්දා යන්තිට වෙලෙකට හම්බෙන්නේ. මේ මගේ දරුවා මරුණා කියන තැන පෙනෙන හින්දා ඒකට අඬන්න වෙලෙකට වෙන්නේ. මේ රත්තරන් මේක හරි වටිනවා කියන හින්දා ඔබට ගන්න හෝ රකම් කරන්න හෝ මොන හරි දෙයක් කරන්න වෙන්නේ. යම් වෙලාවක පෙනෙන ඇහෙන දෙයට ඔබ තුල මේ gati ටික එකතු වුණොත් සත්‍ය කියලා පෙන්වනකම මේ රූපෙ පැත්ත සත්‍ය කියලා පෙන්වනකම වටිනාකමට පෙන්වනකම ඔබ තුල ගෙවුනොත් ඔබට පෙනෙන්නේ එහෙම ලෝකෙ තුල මේ ආයතන ටික. එතකොට නමුත් ඔබට මේ පෙනෙනකම වටිනාකමට සත්පුද්ගල භාවයට පෙනෙනකම ආයතන ටිකට තණ්හා උපාදාන තිබ්බට පස්සේ තමයි පෙනෙන දේ කියනක මම ඔප්පු කළ පෙන්වුවා සූත්‍රයෙන්. මොකද මේ ආයතන ටිකේ සැබෑ ස්වභාවය ඔබේ කෙලෙස් එකතු වෙන්නේ ඉස්සෙල්ලා උප්පත්ති වශයෙන් එනකොට ඇහැ කන දිවනාසි ශරීරය කියන ආයතන ටිකේ තිබුණේ නැහැ අඬන බැලපෙන ලෝකේ කියන එක. අම්මා තාත්තා දුව දරුවෝ රන් රෙදි වටිනාකම තිබුණේ නැහැ කියන එකයි ලෝකෙ තිබ්බේ නැහැ කියන්නේ. ඒකයි කියන්නේ ලෝක නිරෝධය කියන එකට මේ ආයතන ටිකට තණ්හාව පවදන්න නැතිව භවය නැහැ. ජන්තිදනමර නැහැ කියලා. එතකොට හොඳට තේරුම් ගන්න මේ හතරම් වගේ දෙන්නේ ගොඩාක් වටි. මේ ඩොලර් කියලා පෙනියුවා. ඔබට පෙනෙන්නේ. කෙනාට නැත්te. අවිද්‍යාව තුළ සමාන නිසා මේ වස්තුව පෙනෙනකොට මේ වස්තුව දකිනකොට මේක ඩොලර් 1000ක් වටිනවා කියලා මම හිතුවා. මට අපහු පෙනෙනවා මේ වස්තුව මේක
ඩොලර් 1000ක් වටිනවා කියලා හිතපු කම හින්දා ඩොලර් 1000ක් හැටියට මට පේනවා. හැබැයි මම දන්නේ නැත්නම් ඩොලර් 1000ක් වටිනවා කියලා මට පේන්නේ කියලා. මම හිතන්නේ මේක ඩොලර් 1000ක් කියලා. ওই විදිහට අපි 10 දෙනෙක් ඉන්නකොට මෙතුමටත් පේනකොට ඩොලර් 1000ක් වටිනවා කියලා හිතනකොට එයාට පේනවා පිනුනේ එයා හිතපු දේ එකතු වෙලා ඩොලර් 1000ක් වටිනවා මේක වටිනවා වගේ පේනවා. දැන් එයා දන්නේ නැත්නම් ඩොලර් 1000ක් වටිනවා කියලා මේක වටිනවා කියලා Tamanටයි පේන්නේ කියලා. අපි ඔක තේරුම් ගන්නට කිව්වොත් සුදු රෙද්ද නිල් පාට කණ්ණාඩියක් දෙනවා කණ්ණාඩියෙන් බලනකොට නිල් පාටට පේන්නේ. මම නිල් පාටියෙන් කණ්ණාඩියෙන් බලපු හින්දා නේද මේක නිල් පාට පේන්නේ කියලා මෙතුම දන්නේ නැත්තම් මෙතුම හිතාගෙන මේක නිල් පාට කියලා. ඔබතුමාටත් දෙනවා. ඒ සමානයි පාට නිල් පාට. සුදු රෙද්ද නිල් පාට කණ්ණාඩියෙන් බලපු හින්දා මේක නිල් පාට පේනවා නේද කියලා ඔබතුමා දන්නේ නැත්නම් මේක නිල් පාට කියලා දන්නේ. 5 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් 5 දෙනාම පොර කරනවා මේක නිල් පාට ගන්න. අපි දැන් හිතාගෙන ඉන්නේ නිල් පාට කියලා දෙයක් තියෙනවා නෙහින්ද මට නිල් පාට වෙනවා. නිල් පාට කියලා දෙයක් මෙහෙ තියෙනවා. ඒ හින්දා මේ නිල් පාට හරි වටිනවා. හැම දෙනාම කියන නිල් පාට ගන්න හදනවා. නමුත් යම් වෙලාවක ඔය අතර ඔබතුමා කණ්ණාඩිය ගැලුවොත් හැම වෙලාවටම වෙලා තියෙන දේ වෙන්නේ ඔබතුමා කවදාවත් නිල් පාටයි මට නිල් පාට ගන්න උඩ අදින්නේ නැහැ. මොකද එහෙම එකක් නැහැ. රාතන වංශ කියන්නේ ඒ වගේ. අපි 5 දෙනාම මේක රත්තරන් වලින් හදපු වටා පොතක් මේක කෝටි ගණන් කොටි කියලායි බලන්නේ අපිට පේන්නේ. දැන් අපි 5 දෙනාට පේන්නේ. දැන් අපි 5 දෙනාම බලපින් ඔබට මේක වටිනවා කියලා පේනවා මටත් මේක වටිනවා කියලා පේනවා මෙයාටත් වටිනවා කියලා පේනවා නේද කියලා දන්නේ නැත්තම් මේක වටිනවා කියලා හිතන්න. දැන් ඔබ මේක ගන්න අත දානකොට මම මේ අත කැරෙන්න ගහලා මං අදිනවා. අනිත් කෙනා මගේ අතට ගහලා අනිත් කෙනා අදිනවා. ඕක තමයි තියෙන්නේ. කෙනෙකුට යම් වෙලාවක කැරෙන්න පුළුවන්, විදෙන්න පුළුවන්, දිරන්න පුළුවන්, විඳිනවා වෙන පුළුවන් සංකත රූපයක්. වටිනාකමට පෙන්නන්න කම තියෙන්නේ මගේ මනසේ කියලා ගත්තා. මම කොච්චර වටිනවා කිව්වත් මේ දේ විපරිණාම වෙනවා කියන තැනකින් මට දකින්න පුළුවන් නම් මම මේක අදින්නේ නැහැ. ඉතින් ඒ වගේ මුදට මේ ලෝකයේ කියලා කියන්නේ පංචපදස්කන්ධ ලෝකයේ කියන්නේ අපි කෙනා පොදුවම දුක්ඛ ක්ෂේත්‍රය. මට මේ මගේ අම්මා මගේ දැන් බලන්න ලෝකේ මට අම්මා කියලා පේන්නේ නැති ඕගලන්ට අම්මා කියලා පේන්නේ නැහැ. ඒ රූපේ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට අම්මා මල දුක මම විඳින්නේ මොකද? ඒ රූපේ මට පේනවා අම්මා වගේ. මට අම්මා වගේ පේුණාට ඒ රූපේ දකිනකොට ඕගොල්ලෝ අම්මා කියලා හිතන්නේ නැති හින්දා ඒකට. අම්මා කියන තැනකින් ඕගොල්ලන්ගේ හිතේ තණ්හා ගතිය යෙදෙන්නේ නැති හින්දා. ඕගොල්ලෝ මේ රූපේ දකිනකොට වටිනවා අම්මා කියන හැඟීම එන්නේ නැහැ. ඔයගලන්ට අරහම්තුරගේ අම්මා නැත්නම් තව කෙනෙක් කෙනෙක්ද? එතකොට කැඩෙන විදිහ දවසට ඔයගලන්ට ලොකු දුකක් එන්නේ නැහැ. ඒ කැඩෙන විදිහ රූපේ බලන ලොකු දුකක් නොවනකොට ඔයගොල්ලෝ ඒ රූපේ කැඩෙන විදිහ බව මුල් කරගෙන මම දුක විඳිනවා. එතකොට මම අවවල දුක විඳින ලෝකේ හදාගන්න එක තිබුණේ වස්තුව මත නම් ඔයගලන්ට තේරෙනවා. නමුත් මේ සිද්ධිය තේරුම් ගන්න. මෙන්න මේකයි අපි ඇත්තටම ජීවත් වෙන්න හදා ගන්න ඕනේ. අපි රැවටිලා මොනවා හරි ඉක්මනට නිවන් දකින්න කෙටි ක්‍රම හොයන්න එපා. අපි ගහපු ගැටේ අපිම ලෙහා ගන්නම වෙනවා. අපි දුක උපද්දවාගෙන තියෙන්නේ නම් උපද්දවා ගන්න නම් දුක උපද්දවාගෙන දුක පරිහරණය කරන මේ ලීලේ හොයාගෙන දුක නූපදින විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක ටික ටික හරි වාගන්න කටයුතු කරන්නේ කියන එක මතක් කරනවා. මේ සූත්‍රයට අනුසාරයෙන් ඔයගොල්ලෝ පරිශන කරන්න. විශේෂයෙන්ම ලෝකයේ කියන එකක් තියෙනවා. මම ඉන්නවා, තව අනිත් අය ඉන්නවා. මේක දුක. මේ දුකෙන් ඉවත් වෙන්න හදන්නේ. එහෙම වුණොත් ටීවී එකේ මිනිහෙක් ඉන්නවා, සත්‍යයක් ඉන්නවා. ඒ මිනිස්සු දිහා බලනකොට හරි දුකයි. ඒකම ටීවී එකේ බලන්නේ. දැන් කතාව මොකද්ද? ටීවී එක ඇතුලේ ඇත්තටම නපුරු මිනිහෙක් නැත්තම්
අනේ අහිංසක මිනිහෙක් ඉන්නවා ටීවී එක ඇතුලේ හසියට ඒ මිනිහට වදෙන් කදිනවා මට නම් ඒ දිහා බලාගෙන ඉන්න බෑ මම අයින් වෙනවා කියලා වගේ දැනකින් කියන්නේ සිද්ධියක් වෙයි තියෙන්නේ ඒ වගේ එතකොටම ඒකෙම කියනවා නේද යථාභූත ඥාන දර්ශනේ නැහැ කියන එක කියනවද නැද්ද ඇත්ත ඇති දකින්න නැහැ කියන එක තියෙනවා ඒ වගේ මේ මම ඉන්නවා මට මෙච්චර දුක් පීඩා එනවා මේ අනිත්‍යයේ ඉන්නවා මේ ජරා මරණ දුක් අපිට විඳින්න ගලා කොහොමද අපි මේ දුකෙන් මිදෙන්නේ එහෙම කෙනා තමයි හරි හදිස්සි නිවනට ගන්න ඉක්මනට මට මොන විදියට හරි කම්ද සුවම් වේ ගන්න පුළුවන් වුණා දැන් මේ කෙනෙක් ඉන්නවා ඒකයි දුකක් තියෙනවා යාට දුක පැනලා යන්න ධ්‍යානයකටපත් වී ගන්න පුළුවන් සුවම් සකදා ගන්න මේ දුක ඇති උනේ මෙහෙම නැති උනේ මෙහෙමයි කියලා දැකීමම දිට්ඨි සම්පන්නයි දුක ඇත්ත වෙන්නේ ලෝකේ ඇත්ත වෙන්නේ දන්නවා වුණා මගේ වැරද්දෙන් ලෝකේ උපද ගන්නවා මෙහෙම එපා නම් මට වැරද්ද අයින්කොට ලෝකේ නැති කරන්නම් කියලා. නමුත් ලෝකයේ ස්ථීරවම තියෙන කෙනාට ඇති කරන්න නැති කරන්න බැහැ තියෙන ලෝකෙ විඳින්න වෙනවා. මේ සද්ධර්මය නොදන්නා ලෝකයට මේ ලෝකේ තියෙනවා. උප්පත්ති වශයෙන්ම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මැරෙනකම් මේක විඳින්න වෙනවා. මේ මට ඉන්න වෙනවා. මගේ මේ ආය විඳින්න වෙනවා. ඕක තමයි අනාරි දර්ශනය කියන්නේ. ආරි දර්ශනය කියන්නේ තමන්ගේ කෙලෙස් ටිකක් නිසා ලෝකේ හදාගත්තා. එතකොට ඒ කෙලෙස් ටික නැති කරලා ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. කෙලෙස් ටික හදාගෙන ලෝකේ හදාගෙන නැත්තම් දුක හදාගෙන දුක් විඳින කම විඳින කෙලෙස් ටික නැති කරලා ලෝකෙන් නිදහස් වෙලා ජීවත් වෙන තැනට කෙනාට කිව්ව රහතන් කියලා. එතකොට එයා තණ්හාව වයින් කළ ලෝකයෙන් මිදුණට උප්පත්ති වශයෙන් ආපු ආයතන ටික පරිහරණය කරනවා. ඒ ආයතන ටිකේ අවසානයේ තමයි අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කිව්වේ. ආයතන ටිකට තියෙන කෙලෙස් අයින් කළා ලෝකේ නූපදින සත්ත්වයට ජරා මරණ නූපදින සත්ත්වයටපත් කළා අජරාමර භවෙන් ජීවත් වෙන තැනට කිව්වා සෝපදිශේෂ නිබ්බාන රහත් වෙලා කියලා. මේ කායික දුකක් මානසික දුකක් ලැබෙන ආයතන ටිකෙන් නිදහස් වෙන කෙලෙස් නැති කළාට සීත කුෂ්ණ දැනුම විඳින්න වෙනවනේ. ඒ ටිකෙන් නිදහස් වෙන තැනට අනුපදිශේෂ නිබ්බාන. එතෙන්දී මොකද දෙයක් ඔයගොල්ලෝ හිතන කීප උපමා හිතන්න. ඔයගොල්ලන්ට හැම වෙලාවෙම හිතන්න ඕරු වෙනවන වැඩ කටයුතු කරද්දී යද්දී ඇත්තටම සත්‍ය පුද්ගලයේ කියනවාද ඒ රූපේ සත්‍ය පුද්ගලික කියලා මට හිතෙනවා. මට පේන්නේ හැටිද. ඒක හිතන්නේ ටීවී එකේ ඇත්තටම පුද්ගලයෙක් ඉන්නවද ටීවී එකේ පුද්ගලයෙක් ඉන්නවා කියලා මට පේනවාද. පොඩ්ඩක් ඒ උපමාව සවිඥානිකව පෙනෙන වස්තු වලට බෙදා බලන්න. ටීවී එක ගන්න ඇත්තටම ටීවී එක ඇතුලේ පුද්ගලයෙක් ඉන්නවද ඒ රූපේ පුද්ගලයෙක් හැටියට මට පේනවාද. රූපේ ඒ රූපේ පුද්ගලයෙක් හැටියට මට පෙනෙන එකයි ඒ රූපේ පුද්ගලයෙක් කියන එකයි අතර වෙනස මොකක්ද? හොඳට හිතන්න ටික ටික මේ සැබෑ ජීවිතේ ගන්න ඉඳලා මේකට හරි ප්‍රඥාව ටික ටික හරි අවදි කරනවා. ලෝකෝත්තර පාද ගන්නවා. අපිට නිකන් ලැබෙන්නේ මේ ධර්මය තමන් තුළින් උපදවාගත යුතු පංචත්ත වේදිතබ්බ. විඤ්ඤාණ නුවණත්තම ඉතින් තමා කෙරෙහිලා දත යුතුයි. උපනායකෝ උපනායකේ තමන් තුළින් උපදවාගත යුතුයි. ඉපදිලා නැහැ. කඩේ පීස් එකක් ගෙනත් දෙනවා වගේ අපිට ගෙනත් දෙන්නේ නැහැ කවුරුත්. අපි හිතනවා ඇත්තටම මේ රූපය පුද්ගලික හැටියට මට පෙනෙනවද මේ රූපේ මට කෙනෙක් කියලා මනම් පෙනෙන්නේ මට පෙනෙන එකයි රූපේ කෙනෙක්මයි කියලා ගත්තොත් මොකද්ද මේක වෙනස අනේ තේරෙන්නේ නැහැ මට හරි එතකොට පැහැදිලි අරමුණු ගන්න ටීවී එක කොහොමද ටීවී එකේ ඇතුලේ තියෙන රූපේ මට කෙනෙක් කියලා පෙනෙන්නේ ඒක කෙනෙක්මයි කියලා ගත්තොත් මේක වෙනස මොකක්ද කියලා හිතනකොට ඒකාන්තයෙන් ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාවක් අවදි වෙලා නාවොත් පුදුමයි. කොහොම හිතන්නේ නැති අපි ලෝකේ විතරම නුවණ කාවොත් තමයි පුදුමයි. ඒ හින්දා ලාභයට හොයන අපි නිවන් මාර්ගට ලාභයට ගන්න බෑ නෑ. වටිනා දේ ලාභ නැහැ ලාභ දේ වටින්නේ කතාවක් තියෙනවානේ. ඒ හින්දා ගොඩාක් ලාභයට ගන්න පුළුවන් දේවල් තියෙන්නේ ඒක වටින්නේ. මේ වටිනා දේවල් තියෙන ඒවා ලාභ නැ ටිකක් මහන්සි වෙන්නදී ඉතින් ඔයගොල්ලන්ට මට මතක් කරන්න ඕනේ මම මතක් කළේ
පෞද්ගලික මගේ අදහසක් කියලා ඔයගොල්ලන්ට හිතෙන නිසා මම මේ කියලා පුතාරගෙන ආවේ. ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙනවා ඕගොල්ලෝ කිව්වා ආයතන ටිකේ ලෝක කියන එක තිබුණේ නැහැ. කෙලෙස් ඇතිවීමේ ලෝක ඇතිුනේ කියන එක පෙන්වනවා අපිට. තණ්හා උපාදාන නැතිවීමේ ලෝක නිරෝධය පනවන ආයතන ටික තියෙනවා. එතකොට උප්පත්ති වශයෙන් අපි ලෝකේ ගිනාවේ නැහැ කියන එක සාක්ෂි ආයතන ටික තියෙන දන ලෝකේ නැති නිසා කියන එක. ඊට පස්සේ තමයි ඒ ධර්මීය අර්ථය පුරවන්න මම ආධ්‍යාත්මයෙන් අපිට පෙනෙන හැටියට කෙලෙස් එකතු කළාම අපිට මේ ලෝකේ පෙනෙනවා කියන එක හැදිලා තියෙනවා. මේ ලෝකය තියනවා කියන එකත් අපිට මෙහෙම පෙනෙනවා කියන එක තම තමන්ට ලෝකේ පිළිලා කියන එක හැමදේම මේක තේරුම් ගන්න චිත්ත සමතය සීලයේ කිඩ ලැබෙන විදිහට පිළිටන්න. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය වගේ චිත්ත සමතය ඇති වෙන කමතන වඩන්න ඕන තැනකින් මේ කමතන වඩන ආකාරය ඉගෙන ගන්න. ප්‍රශ්නයක් නෑ. හිතේ කතා කරනවා තනියම ඉන්නකොට ඒ හිතේ කතා කරන ගතිය අඩු වුණොත් ඕගොල්ලෝ මේ මෙහෙ කරන්නේ හරියට පේනවා. නමුත් අපේ මනස ගැඹුරට පසා කරගෙන යන්නේ විතරක වැඩි වුණා. ඒ හින්දා සත්‍ය කියන මට හිතෙනවාද උපේ සත්‍යෙට කිව්වහම ගැඹුරක් නැති මනසකට වචන දෙකක් විතර ඔක හිතන්න දෙයක් තියෙනවද කියන තේරෙන්නේ නැහැ. ඇත්තටම වචන දෙයක් යාට. නමුත් නීවරණ ධර්ම දුරුනාම අර හිතේ කතා කරන කප්පි තේරෙනවා අහකට පොළොව වගේ වෙනස්. සත්‍යයක් කියනවා කියනකොට මේකේ කියනවා නේද අනුරාග සම්ප්‍රදායික දෘෂ්ටිය. සත්‍යයක් කියනවා කියලා පෙනෙනකොට අනේ මට ලෝක නිරෝධයට මඟ තියනවා නේද මේ? ඇයි මන් තුල මට නම් පෙනෙන්නේ ඒක ඇතුළේ හේතු ටික මේ හේතු නැතිව මේක මිදෙන්න පුළුවන් මේක නිදෙන නිවන් මඟ තියෙනවා. ආරක කවදාවත් කෙල්ලවරක් නැති ආපු සතර සහ කෙල්ලවරක් නැති අනාගතේ ඒකේ තියෙනවා කල්ප ගණන් ඉඳලා ආපු කල්ප ගණනකට යන්න පුළුවන් සත්‍යයක කතාවක් ඒකේ සත්‍යය. මේ දෘෂ්ටියකින් මාරු වෙලා තියෙනවා. ඉතින් ඒකේ සත්‍යය කියලා කියනවා සත්‍ය කියනවාද කියලා බලන්න කිව්වට නොවැඩුණු මනසකට නොවි ඒකාග්‍රතාවයක් නැති විසිරුණු මනසකට වචන දෙකක්. ඇතුළත හැරලා යන්නේ අපිට උඩින් යනවා වගේ. ඔබට පෙන්වන්නේ මහණෙනි මේ ලෝකයේ මනස හරියට පාවෙන ලඝු කමල් වගේ කියනවා. උඩින් යන්නේ. ප්‍රඥාවේ යුගන කළා මගේ ප්‍රඥාව නගුල හීයක් වගේ ආරගෙන යනවා. හොන්දට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මට පේනවාද කියන්නේ ඒක වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ සීලයක පිළිටන්න චිත්ත සමතේ වඩන්න මේ පේන විදිහ ටික මේක කරපු දර්ශනය නැති. කොහොමද තණ්හාව නිසා ලෝකේ ඇති වෙන්නේ? කොහොමද තණ්හාව නැතිව ලෝකේ නැති වෙන්නේ? එහෙනම් ලෝකේ ඇති වෙනවා නැති වෙන සිද්ධියක් වෙන්න ඕන මෙහි තියෙන ලෝකයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ආර්ය දර්ශනය අනාර්ය දර්ශනය උත්සන්න තියෙනවා. අනාර්ය දර්ශනයේදී තියෙන ලෝකයක් තියෙනවා. ඒ ලෝකයටම වෙලා උදේ ඉඳන් හවස කවට යනවා කටයුතු කරන ජීවත් වෙනවා. උපන්න ඒ ලෝකේ ඉපදුනේ ඒ ලෝකේ ජීවත් වෙනවා ලෝකේ තියෙනවා තමයි. නමුත් මේ සාසන ආයතන හය උපන්න කල්ලි මේ ආයතන ටිකට කෙලෙස් ටික ඇතිවීමෙන් ලෝකේ උපන්න. ආයතන ටික ඉපදීමෙන් ලෝකේ හදාගත්තා. ආයතන ටික තියෙනකම ලෝකේ තියෙනවා. ආයතන ටිකට කෙලෙස් යම් වෙලාවක් නැති වුණොත් ලෝකේ නැති වෙනවා. ඒක බුදුදහම ආයතන ටික ඇති කල්ලිම ලෝකේ උපද්දවාගෙන ආයතන ඇති කල්ලිම ලෝකේ පවත්ලා ආයතන නැති වුණොත් ලෝකේ නැති වෙන සිද්ධියක් වෙනවා. තියෙන ලෝකයක ජීවත් වෙන ශාසනයක ලෝකයක් හදාගෙන ජීවත් වෙන ශාසනයක් අතර විශාල වෙනසක්. අපි බුදුහාමුදුරුවෝ උදාහරණයක් ඒ වගේම අත්‍යශය සියුම් ප්‍රඥාවන්තයන්ට සුදුසු ප්‍රඥාවකටම ගෝචර දර්ශනය. ඒක නාය ධම්මෝ දුප්පඤ්ඤාස නෝන නැති කෙනාට තේරෙන්නේ කියලා දැනගන්න තියෙන්නේ. ඉතින් තියෙන ලෝකෙක අඩෙන් වැළපෙන්නේ හොඳට සතුටින් hina වේ ගත කරගෙන ආපු සතර කෙලවරක් නෑ. ඔබ අදවත් ওই ලෝකෙ මිදෙන්න උත්සාහවත් වෙන්නේ නැද්ද? ඔය ඉන්න ලෝකෙ ඔබ ගොඩේන්න කැමති නැද්ද?
ඔබ මේ ලෝකෙට මේ මඩවලට බැහැලාම ඉන්නවට ওই ලෝකෙන් නිදහස් වෙනවද කියන එක ඔබ අතේ මේ ලෝකෙමයි කියලා ඕක ඇත්ත කරගෙන ඔබට ඕන කටයුතු කරන්න හැබැයි ඊගාව ජීවිතයේදී මේ ලෝකේ එනකොට ඔබට මේ ලෝකයේ ඇති වෙන්නේ මෙහෙම කියලා දෙන සාස්ත්‍රයක් නැති ඒ උන්ට මතක තියාගන්න. ඔබට අද මේ ලෝකේ ඇත්තම නම් මේකට එන සතුට ඔබට ඇත්තම නම් විඳින්න. හැබැයි ওই විඳීම ඔබට අභාග්‍ය කියලා දවසේ ලබා දෙයි. මොකද මේ ඔබ විඳින ලෝකයේ ඇත්ත කරලා පෙන්නපු හේතුව පෙන්නලා ඒ හේතුව නැති කරලා ওই ලෝකෙන් නිදහස් වෙන්න මඟ පෙනෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් පහළ වෙච්ච යුගයකෝයි ඔබ පැහැරෙන්නේ. ඒ බඳු ලෝකයේ මිදීම තේරුම් ගන්න පුළුවන් ආත්ම භාවයක ඔබ පැහැරෙන්නේ. ඔබ తాවකාලික රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කාමයන්ව ගිහිල්ලා මලකුණක් කරන ખબරෙක් වගේ తాවකාලික දෙයකට අහු වෙලා මේ වගේ සදාතනික ලෝක නිරෝධයක තියෙන මඟ යතේක ඇත අරගෙන කියන එක මතක තියාගන්න. හෙට දවසේදී ඔබටම මේ දුක පිළිඳිගේ දුකටපත් වෙලා ඔබට අඬන්න මේ ලෝකයේ මොනතරම් කූරද කපුරුද අසාධාරණ අපිට කෑ ගන්න වෙලා තියන්නේ මේ ලෝකෙට ඇහිදී ලෝකෙට ඇහිති භූමිය ඒකේ මරාගෙන හැම වෙලාවෙම දුබලේ බලවතා ගියා හරි ලෝකෙ කියන්නේ ලෝකෙ හැදෙන්නේ තියන්නේ එහෙම ඒකට මොකුත් කියන්නේ නැහැ මිනිස්සු අතර ගත්ත අපි හිතනවා අනේ මිනිස්සු 100,000 ගණන් කිතාවේ වෙලවක් ගන්න බෑ මේ අය කෝටි ප්‍රකෝටි ගණන් බිලියන ගණන් වහන අර හැටි මේ ගත් පුසගේ ආහාරය ඒක තමයි හැදලා තියෙන්නේ මුගේ ගත්ත ධාවෙන් ගත්ත කොටියගේ සිංහගේ ආහාරය බුදුහාමුදුරු දේශනා කරන්නේ මහා තිරසන් ලෝකේ දුක වෙන මොකුත් නෙමෙයි බලව දුබල හැමලෙන් බලවතා ගියා මේ ලෝක රටාව හැදලා තියෙන්නේ හින්දා ඒ ඕගොල්ලෝ හාව වගේ තැනක ඉපදලා සිංහේ කොටිය පනනකොට අනේ මෝ කටුකයි කුරයි කියලා කෑ ගන්නකො ඕගොල්ලෝම වෙතන්ටපත් උනේ. ඉතින් ඒ වගේ ලෝකේ තේරුම් ගන්න. මේ ලෝකෙ මිදෙන්න මඟ හම්බෙලා තියෙන වෙලාවේදී ඒකෙන් ඈතර වෙන්න වීර්යවන්ත වෙන්න. ඒක එකම බොළඳ වෙන්න එපා. කුරුතල් වෙන්න එපා. තාවක මේ ඔක්කොම යට කළා දාලා ආසුචි ටිකක් යට කළා උඩින් සිද්දකින් වහනවා වගේ ඇතුළත අවිද්‍යාව කෙලෙස් ගුලිය එහෙමම තියෙද්දි තාවකාලික ධ්‍යානයකටපත් වෙනවා කියලා නැත්තම් මොකක් හරි දෙයකින් හිත යarමුණ මගේ අරලා තමන්ව චාතු කරගන්න එපා. අරමුණටම මුණ දෙන්න. ඔබට ලෝකයේ හම්බ වෙන ශේත්‍රෙම මිදෙන්න. දැන දැකම ලෝකෙ මිදෙන්න කටයුතු කරන්න කියන එකත් මතක් කරලා ඉතින් මේ ජීවිතයේ ඔබට මේ ලෝක නිරෝධී සාක්ෂාත් කරගන්න හේතු ප්‍රතිස්ථ වේවා කියලා